Net FM Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු බදාදා දිනේ net fm unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන වෙලාව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් වර්තමානයේ රටේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් කරුණු කියමින් අදහස් දක්වමින් ඉන්න වෙලාවක් ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක රට අර්බුදයකට පත් වෙලා ඉන්න වෙලාවක් ඒ පිළිබඳව රජයත් ප්‍රසිද්ධියේ සඳහන් කරනවා අර්බුද මැද යම් ආකාරයෙන් ජීවත් වීමේ අරගලයකත් නිරත වෙලා ඉන්න වෙලාවක්. ඉතින් මේ තුල රජයේ පාර්ශවයෙන් කරුණු කියනවා තමයි අදහස් දක්වනවා තමයි ජනතාවට Tamanගේ ඉන්න තත්වයෙන් මිදිලා ජීවිතය යහපත් කරගන්න මොන වගේ දැනෙන ක්‍රියාමාර්ගද පැහැදිලිවම ගන්න සූදානමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ ජනතාවගෙන් මතුවන්නේ විරෝධයක්ද ප්‍රශංසාවක්ද මොකක්ද ජනතාවගේ මතේ ඒක ආණ්ඩුව බාර ගන්න සූදානම් වෙලා ඉන්නේ කොයි විදිහටද අපි මේ පිළිබඳව කතා කරන්න අද දවසේ ආරාධනා කළා වාහන නියාමන ඒත් එක්කම ප්‍රවාහන සේවා ඒ වගේම මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රජා පොලිස් සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයත් ඔබවන්නේ එතුමා දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යතුමාට අයිබෝන් එමෙතුමා අපි ආරම්භයක් විදිහට කතා කරොතින් පොදු තැනකින් පටන් ගත්තොතින් බොහොම ප්‍රබෝධයෙන් ආණ්ඩු බලය ලබාගෙන යම් ආකාරයකින් තිබුණු බලාපොරොත්තු එක්ක යම් ගමනක් යන්න වැඩ කරන්න බලාපොරොත්තුවෙන් හිටපු තරුණ ඇමතිවරයෙක් කොමුණත් ආණ්ඩුවම නියෝජනය කරන සමහරු මේ වෙලාවේ රජයේ ගමන පිළිබඳව ආණ්ඩුවේ ගමන පිළිබඳව විවිධ අදහස් දක්වමින් ඉන්නවා ආපු ප්‍රබෝධයෙන් ආපු ජවයෙන්මද තාමත් වැඩ කරන්න දිලුමම ඇමතිතුමා එහෙම වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් මේ වෙනකොට තියෙනවද? ඉතාම පැහැදිලිව මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා හැටියට පත් වුණාට පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය ඇමතිවරු ඉස්සර හිටිය නියෝජ්‍ය ඇමතිවරු දැන් ඒක රාජ්‍ය ඇමතිවරු කියලා නම වෙනස් වුණත් අපි දැක්කා පහුගිය කාලවල වල නියෝජ්‍ය ඇමතිවරු බොහොම කනස්සල්ලෙන් හිටියේ. මොකද ඒ අයට නමක් තිබුණාට වැඩක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒක වෙනස් කරලා කැබිනට් ඇමතිවරුන්ටත් වැඩිය බලතල රාජ්‍ය ඇමතිවරුන්ට ලබලා දුන්නා. ආයතන අයගේ අමාත්‍යංශවලට ගැසට් කරලා ඒ සම්පූර්ණ වැඩ කිරීමේ බලතල අපිට ලබලා දීලා තියෙනවා. ඒ නිසාම තමයි අද රාජ්‍ය ඇමතිවරු අපි බැලුවොත් කැබිනට් ඇමතිවරුන්ටත් වඩා යම් වැඩ කොටසක නියරිලා ඉන්න බව අපිට පැහැදිලිව පේන නිසා ඒ උද්‍යෝගය අපේ අඩුවක් වෙලා නැහැ. නමුත් අපි බලාපොරොත්තු නොවෙච්ච වසංගත තත්වයකට අපිට මුහුණ දීමට සිද්ධ වෙච්ච නිසා උද්‍යෝගයේ අඩුවක් නැති වුණත් අපි බලාපොරොත්තු වෙච්ච වේගයේ නැත්තම් කොවිඩ් මර්ධනේ අපි සාර්ථක වුණත් අනිත් කටයුතු වලට අපි බලාපොරොත්තු වෙච්ච වේගය ළඟා කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒක අපි පැහැදිලිව ජනතාවට කියන්නට අවශ්‍යයි. මොකද ඒ නිසා අපි නොහිතූ ප්‍රශ්න වගේක් එක්ක අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපේ ඉලක්කයක් තියෙනවා. බලාපොරොත්තු වෙනවා මේ වසරේ අප්‍රේල් මාසයේ පමණ වෙනකොට මේ ආර්ථික අර්බුදයේ යම් මට්ටමකට කළමනාකරණය කරන්න මුදල් අමාත්‍යතුමා අපි සැලසුමක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒ අර්බුදයේ කළමනාකරණය කරගන්නේ නැතුව වෙන කිසි දෙයක් කරන්න බෑ. මොකද මූල්‍ය අර්බුදයේ හැම දෙයකම බලපානවා. ඒ කෙසේ වෙතත් අද වෙනකොට අපි සංවර්ධන කටයුතුවක්වත් රටේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් කරන කටයුතු නතර කරන්න අපි කටයුතු කරලා නැහැ. ඒ නිසා අපි ජනතාවට කියන්න අවශ්‍යයි අද ලෝකයේ බැනුම් අහන්න නැති රජයක් කොහොක්වත් නැහැ. මොකද කොවිඩ් තත්ත්වේ බාරගත්ත ලෝකයේ හැම රජයක් අද බැනුම් අහනවා. ඉතින් මේ බැනුම් අපි බාර ගන්නත් ඕනේ. මොකද අපේ රටේ තියෙන ප්‍රශ්න වලට අපේ රටේ රජයට බනින්න නැතුව අල්ලපු රටේ රජයට බනින්නේ නැහැ. නමුත් ඒක තාවකාලිකයි. ඉදිරියේදී ඒවට අපිට විසඳුම් දෙනවා විතරක් නෙමෙයි. සෞභාග්‍ය දැක්මේ අපි පොරොන්දු වෙච්ච කාරණා ඉදිරි වසර 3 තුල ඉවර කරන්න ජනාධිපතිතුමාගෙන් අපිට නියෝග තියෙනවා. ඉතින් ඒ ගැන අපි සැලකිලිමත්ව කටයුතු කරනවා. ජනාධිපතිතුමාගෙන් නියෝගයක් තියෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න බලතල දීලක් තියෙනවා. ඔබතුමා කියන විදිහට රාජ්‍ය අමාත්‍යවරු බොහොම උද්‍යෝගයෙන් වැඩ කරනවා. හැබැයි බලාපොරොත්තු වෙච්ච තැනට යන්න බැරි වුණු එක ගැන පොඩි කනස්සල්ලකුත් තියෙනවා. ඔය සියල්ලම කරන්න නියෝගත් එන්න පුළුවන්. වැඩක් තියෙන්න පුළුවන්. වැඩපිළිවෙලත් ඉදිරිපත් කරලා තියෙන්න පුළුවන්. සල්ලි ඒකනේ අපිට තියෙන ලොකුම අර්බුදේ මේ වෙලාවේ. වැඩ කරන්න හිතේ තිබුණාට වැඩ කරන්න සැලසුම් තිබුණාට වැඩ කරගන්න බැරි වෙලා තියෙනවා නේද? නෑ, වැඩ කරන්න සල්ලි වල අඩුවක් නැහැ. දේශීයව
අපේ රාජ්‍ය ආදායම හොඳ තත්ත්වයක තියෙනවා. නමුත් අපිට විදේශ විනිමය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඊටාම සරලව කියනවා නම් ඩොලර් පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රුපියල් පිළිබඳව බරපතල ප්‍රශ්නයක් නැහැ. ඒස රද අභ්‍යන්තරයේ කෙරෙන කටයුතු වලට බාධාවක් ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒස තමයි රුපියල් පිළිබඳ ප්‍රශ්නයක් නැත්තේ රාජ්‍ය ඇමතුමා සල්ලි ටික ඕන ප්‍රමාණයෙන් අච්චු ගහ ගන්න පුළුවන් හින්දාද? නෑ එහෙම නෙමෙයි අච්චු ගහනවමම කියලා කියන්නේ නෑ. නමුත් අපේ අවශ්‍ය වැඩ කළමනාකරණය කර ගැනීම සඳහා දැන් උදාහරණයකට ඔබතුමාලා බැලුවොත් රාජ්‍ය ආදායම අපේ වෙනදාට වැඩිය වැඩි වෙලා තියෙනවා. බදුත් අපි අඩු කෙරුවා. නමුත් අපේ අපනයන වැඩිවීම නිසා රුපියල් වල ප්‍රමාණය නැත්තම් අභ්‍යන්තරේ කටයුතු කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔබතුමාලා බැලුවොත් අධිවේගී මාර්ග වැඩ ලක්ෂයක් අපි ආරම්භ කෙරුවා. පහුගිය සතියේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ගත්තත් අපි දියුණු කිරීම රසක් කරගෙන යනවා. නමුත් අපි බජට් එකෙන් නොයෙකුත් අමාත්‍යාංශවල ගිය වසරට වැඩිය මුදල් කපලා තියෙනවා. ඒකට හේතුව තමයි පිට රටින් නැත්තම් පිටින් එන මුදල් අපිට ලැබීමේ අඩුවක් තියෙනවා. නමුත් ඔපරේෂන් එකට නැත්තම් දැනට තියෙන වැඩ කොටස කරගෙන යාම සඳහා යම් කළමනාකාරීත්ව ප්‍රශ්නයක් නැතුව නෙමෙයි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක කළමනාකරණය කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඔබතුමා කියපු එක කාරණයක් ඇත්ත. බලාපොරොත්තු වෙච්ච අරමුණට අපි කොහොම හරි යනවා. ඒක අපි අදිෂ්ඨානය තියෙනවා අපිට පුළුවන් ඒක කරන්න. හැබැයි බලාපොරොත්තු වෙච්ච දවසට බලාපොරොත්තු වෙච්ච වේගයට අපිට වේගය අඩාල වුණා. මොකද පහුගිය වසර දෙකම කොවිඩ් වසංගතයත් එක්ක සටන් කරන්න අපිට සිද්ධ වුණා. කවුරු පිළිගත්තත් නැතත් අද ලෝකයේ හුඟක් රටවල් වලට වැඩිය හොඳට අපි ඒක කළමනාකරණය කළා තියෙනවා. අද තුන්වෙනි මමත් ගිය සතියේ කොවිඩ් ඇතිලා තමයි දැන් ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් එන්නත් තුනම ලබාගෙන තිබුණු නිසා ඒක සාමාන්‍ය උණ හැම්බිරිසාවක තත්ත්වයකට තමයි මුණ දෙන්න සිද්ධ වුණේ. ඒ නිසා දැන්වත් අපි උනන්දු කරන්නේ ජනතාව තුන්වෙනි එන්නතත් ලබාගත්තට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එහෙම වුණාම තමයි ආර්ථික ක්‍රියාවලිය නැවත පණ ගැන්වෙන්නේ. විදේශිකයින් පැමිණීම අද ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය නැවත ක්‍රියාත්මක වෙන්න ආරම්භ කියලා තියෙනවා. හැබැයි තාම 50%යි. කොවිඩ් වලට කලින් අපිට ලක්ෂ 2ක් විතර මාසිකව සංචාරකයෝ ආවා. අද පහුගිය කාලෙක තිබ්බ 50000ට විතර. ඊයේ වෙද්දී අපි බලපුවම ලක්ෂයකට ඒක වැඩි වෙලා තියෙනවා. ඉතින් දැන් 50%ක තත්ත්වයට නැවත කොවිඩ් එකෙන් පසුව අපේ ආදායම් ලැබෙමින් පවතිනවා. ලක්ෂ 12ක් විදේශ ශ්‍රමිකයෝ ආපහු ලංකාවට දොය නොයෙකුත් විපක්ෂය චෝදනා කරුවට පාස්පෝර්ට් කාර්යාලේ පොලිමත් තියෙනවා කියලා පොලිමත් තියෙනවා. මොකද ලක්ෂ 12ක් ආපුවම ඒ ලක්ෂ 12 දැන් නැවත ඒ අයගේ රටවල් වලට යන්න ඊනත සේවය කරපු රටවල් වලට යන්න උත්සාහ කරනවා. එයා යන්න ඕනේ. මොකද එයා ගියාම තමයි ඒ ප්‍රේෂණ අපිට ලැබෙන්නේ. ඉතින් මේක අපි බලාපොරොත්තු වෙනවා මාර්තු අප්‍රේල් මැයි වෙනකොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි කියලා. ඒකෝර එදා සිට අපි සෞභාග්‍ය දැක්මේ පොරොන්දු වෙච්ච කාරණා ඉෂ්ට කරන්න අපිට බොහොම කඩිනම් වැඩ පිළිවෙලකට යන්න වෙනවා. මොකද අවුරුදු 4කින් අපි කරන්න බලාපොරොත්තු වෙන අවුරුදු 5කින් කරන්න බලාපොරොත්තු වෙච්ච දේ අවුරුදු 3කින් කරන කඩිනම් සැලැස්මකට යන්න වෙනවා. ඒක මුදල් ඇමතුමා ගාවේ සැලැස්ම තියෙනවා අපිට ඉදිරිපත් කරලා තියෙනවා. බලාපොරොත්තුෙන් ඉන්න අපි සූදානම්ෙන් ඉන්නවා ඒ සඳහා යොමු වෙන්න. හැබැයි ප්‍රශ්න පිළිගන්න සමහර වෙලාවට උත්තර හොයන්න පරක්කුයි කියලා හිතනවාද දිලු මමනුගම රාජ්‍ය ඇමතුමා? දැන් අපි දකිනවා මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මුලින් මූල්‍ය අර්බුදයක් නැහැ, රටේ සල්ලි ඕන තරම් තියෙනවා කියලා කිව්වා. යම් ආකාරයෙන් ඊට පස්සේ අර්බුදය පිළිගත්තා. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදවලට යන්න කියලා ගොඩක් දෙනෙක් කියද්දි නෑ එහෙ නෙමෙයි අපිට වෙන විසඳුම් තියෙනවා කියලා කිව්වා. දැන් ආයෙමත් සාකච්ඡා වෙනවා මූල්‍ය අර්බුදලෙන් තාක්ෂණික සහයෝගය ලබා ගන්න සූදානම් කියලා. මූල්‍ය අර්බුදල ලංකාවේ ප්‍රධානියා කතා කරලා තිබුණා එහෙම තාක්ෂණික සහයෝගය ඉල්ලලා නැහැ කියලා. දැන් දවස් 2-3කට කලින් ඔහු කියලා තිබුණා. දැන් එතකොට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හරි දැන් යනවනම් අපි ඒක උදාහරණයක් විදිහට කිව්වොත් ඒක එහෙනම් කලින් ගන්න තිබුණු තීරණයක්නේ පරක්කු වෙලා යන්න වැඩි තවද මේ අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් අවුල් වෙන එක නේද වෙන්නේ දිලුම් රාජ්‍ය? එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාමත් ඒ අයගේ සහාය නිකන් එන්නේ නැහැ. ඒක එන්නේ පැකේජ් එකක් ඇතුළත. එතකොට ඒක ඇතුළත් වෙනවා අහවල් දේවල් විකුණන්න. අහවල් ආයතන පුද්ගලීකරණය කරන්න. අහවල් රැකියා බඳවා ගැනීම නතර කරන්න. ඔය වගේ නොයෙකුත් දේවල් මේකට ඇතුළත් වෙනවා. ඉතින් තවම අපිට හැකියාව තියෙනවා ඔබතුමාට කියපු ආකාරයට. දැන් ණය වාරික එකක්වත් අපි නොගෙවා ඉඳලා නැහැ. નિયમિત දිනේට ගෙවලා තියෙනවා. අභ්‍යන්තර කටයුතු වලට ඔපරේෂන් වලට වැඩි දියුණු කිරීම වල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔපරේෂන් එකට ප්‍රශ්නයක් තාම වෙලා නැහැ. හැබැයි ඔබතුමා කියන කාරණේ ඔය කියන අපි ගත්තොත් දැන් විදුලිය ප්‍රශ්නේ, තෙල් ප්‍රශ්නේ, ඒ වගේ සෙක්ටර්ස් වල ප්‍රශ්න තියෙනවා.
ඉතාම කෙටියෙන් කිව්වොත් අපි ගාව නැති පිට රටින් ගේන දේවල් වලට ඩොලර් දීම පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මුදල් අමාත්‍යතුමා සහ මහා බැංකුව එයාගේ යම් මේකට අර අපේ භාෂාවෙන් කියනවා අපි කියන්නේ රෝල් කරනවා කියලා. ඒ වගේ රෝල් කරන්න තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අර මුදලක් ඉන්නවා. අපි යන්නේ නැහැ කියලාත් නැහැ. යනවා කියලාත් නැහැ. නමුත් යන්න අවශ්‍ය වුණොත් ඒ ඔප්ෂන් එකක් තියෙනවා. හැබැයි ඒ ඔප්ෂන් එක නිකන් එන්නේ නැහැ. ඒ කියන්නේ කොන්දේසි ප්‍රමාණයක් ඇතුව. ඉතින් මම දන්නා තරමට එතෙන්ට ඒ කොන්දේසි වලට අවනත නොවි දැනට කළමනාකරණය කර ගැනීම සඳහා හැකියාව තියෙනවා. යම් යම් මුදල් ප්‍රමාණයන් අපිට ලබා දෙන්න නොයෙකුත් ක්‍රමවේද වලින් පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒවා බලාපොරොත්තු වෙන නිසා තමයි මුදල් අමාත්‍යතුමා තාම යන්නේ නැත්තේ. ඒ කියන්නේ අර කොන්දේසි වලටත් යටත් නොවි මේක කළමනාකරණය කරන්නේ කොහොමද? මොකද අර අපි කටින් කිව්වට සෞභාග්‍ය දැක්මේ අපි කියපු ඒවා යම් සමහරක් දේවල් අපිට කරන්න බැරි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ කොන්දේසි වලට යටත් වුණොත්. අපි කිව්වේ අපි දේශීය ව්‍යාපාර සහ දේශීය දේවල් විකුණන්නේ නැහැ කියන එක අපේ එක පොරොන්දුවක්. ඒ වගේ දේවල් වලට අපිට රැඳිලා ඉන්න බැරි වෙනවා. ඒකට අපි දීපු පොරොන්දු අපි කැඩුවා වෙනවා. ඒක මූල්‍ය අර්බුදල පිට දාලා ජනතාවට දීපු පොරොන්දු කඩන්න බෑ. ඒ නිසා ඒකත් ඔප්ෂන් එකක් හැටියට නැත්නම් අවසාන ඔප්ෂන් එක හැටියට තියාගෙන ඊට ඉහළින් යන්න පුළුවන්ද කියලා තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් තාම අපි බිම වැදිලා නැහැ. අමතුමා එක කල්පනාකරණය කරගෙන යනවා. ඔව්. ඒ කියන්නේ මුදල් ඇමතුමාගේ වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයක් තියෙනවා. එතුමා මේක ගොඩදායි. ඉතාම පැහැදිලි. මොකද එතුමා මේ වෙලාවේ මම දන්න ආකාරයට වෙන කිසිම කෙනෙක් මේ වෙලාවේ මුදල් අමාත්‍ය ධූරය බාර ගන්න කැමති වෙන කෙනෙක් මම හිතන්නේ නැහැ අපේ මුළු කැබිනට් මණ්ඩලයවත් ඉදී කියලා. මුළු කැබිනට් මණ්ඩලෙම ඇහුවා නම් මම හිතන්නේ නැහැ කවුරුත් කැමති වෙයි කියලා. නමුත් බැසිල් රාජපක්ෂ මහත්මයා දැක්ක අභියෝගේ මැදිහත් වෙන්න ඕනේ කොයි ආකාරයකද කියන එකත් එතුමා තේරුම් ගත්තා. මේකට 100% එෆර්ට් එකක් දැම්මේ නැත්නම් අපිට මේක දියමතු පිට තියාගන්න බැරි බව එතුමා වටහා ගත්තා. ඒ නිසා රජය බිහි කරන්න මූලික වෙච්ච කෙනෙක් හැටියට එතුමාම ඩ්‍රයිවිං සීට් එකට බැස්සා මේ අර්බුදයෙන් රට එළියට ගැනීම සඳහා. ඉතින් අද එතුමා ඒක ඒ කන්ට්‍රෝල් එක අරගෙන තියෙනවා. ඒ නිසා අපිටත් යම් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා. බඳවා ගන්න බෑ. නොයෙකුත් අඩුපාඩු තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් එතුමා අද සුක්කානම අතට අරගෙන මේ අර්බුදයෙන් එළියට මේ රට පදවන්න වගකීම එතුමා අරගෙන තියෙනවා. මම හිතන්නේ අපේ කැබිනට් මණ්ඩලයවත් කවුරුවක්වත් මේ වගකීම මේ වෙලාවේ දුන්නා නම් බාරගයි කියලා. ඉතින් ඒක ඊටාම හොඳ තත්ත්වයක්. අපිට විශ්වාසය තියන්න පුළුවන් තත්ත්වයක්. අපි බොහොම තද බල විශ්වාසයක් එතුමා ගැන තියලා අපේ අමාත්‍යාංශ වල කටයුතු ඉදිරියට අපි තල්ලු කරගෙන යනවා. ඔව්. හැබැයි දැන් ඔය මොනවා කරත් මුදල් ඇමතිතුමාට සියල්ල කරන්න තියෙන්නේ රටේ ඇතුලේ තියෙන ආදායමත් එක්කනේ. දිලුම් රාජ්‍ය ඇමතිතුමා එක්ක අපිට බදු ටික හරියට හම්බ වෙනවා නම්, අපේ අපනයන ආදායම වැඩි වෙනවා නම්, රාජ්‍ය ආදායම වැඩි වෙනවා නම් ඔය විකල්ප ටිකනේ තියෙන්නේ. කියන්නේ රට ඇතුලේ අපිට නිෂ්පාදනයක් කරලා ඒක අපනයනය කරගන්න බැරි තත්වයක් නම් තියෙන්නේ. රට ඇතුලේ අමුද්‍රව්‍ය නැත්නම් නිමිද්‍රව්‍ය බවට පත් කරන්න භාණ්ඩ නිෂ්පාදනය ඉවර කරන්න බැරි වෙනවා. රට ඇතුලේ ආදායම වැඩි කරන්න බැරි වෙනවා. රටේ වෙළඳපොළ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැත්නම්. දැන් මේ දේවල් දෙක තුන නොකර කොහොමද මුදල් ඇමතිතුමා වුණත් මේ ක්‍රියාමාර්ගය ගන්නේ? අපි ජනතාව සනසලා සල්ලි අච්චු ගහලා 5000 ගාණි දීලා මාසෙකට පොඩි අස්වැසිල්ලක් දෙනවා කියලා කියන්නේ පැලස්තරයක් විතරයි නේද? කියන විදිහේ අච්චු ගහිල්ලක් වෙලා තියෙනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒක කරන්න ඕන නම් ඒක කරන්නත් බලේ මහ බැංකුවට තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද ඒක මුදල් අච්චු ගහන්න තව වෙනත් ප්‍රශ්න මතුවෙනවා. උද්දමනය වැඩි වෙනවා. ඒ නිසා එහෙම මෝඩ විදිහට වැඩ කරන මහ බැංකුවක්වත් රජයක් නෙමෙයි අපේ රජය. ඒ නිසා තමයි මම කිව්වේ මුදල් ඇමතුමා මේ සුක්කානම අතර ගත්තා. ඒක එක කාර්යම පැහැදිලිව කියනවා මේ කොවිඩ් උත් මේ ආර්ථික අර්බුදයට එක හේතුවක්. හැබැයි ඊට කලින් පැවතිච්ච රජයත් ඊට වැඩිය ප්‍රධාන හේතුවක්. මොකද මෙතෙක්කල් අපේ සමහර රජයන් ඇතුළු හැම අයවැයකම ඩෙෆිසිට් එකක් තියෙනවා. අයවැය පරතරයක් තිබිලා තියෙනවා. එතකොට මේ අයවැය පරතරේ හැමදාම පියවෙන්නේ මොකෙන්ද? පියවෙන්නේ එක්ක විදේශවල ලැබෙන ආධාර නැතිනම් අපේ තියෙන රිසර්ව්ස් නැත්නම් අපේ තියෙන සංචිත වලින් තමයි මේක පියවෙන්නේ. දැන් මේක අවුරුදු ගාණක් කෙරීගෙන ඇවිල්ලා දැන් ඊටාම නරක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට පහුගිය රාජ්‍ය කාලෙත් ව්‍යාපෘති නැතුව, ඒ කියන්නේ මහා පොළොවේ ඊට කලින් රජයන් ගත්තොත් ණය ප්‍රමාණය බැලුවත් ණය ප්‍රමාණයට සරිලන ව්‍යාපෘති මහා පොළොවේ තියෙනවා. හැබැයි ඊට පසුව ආපු රජය බලපුවාම ණය ප්‍රමාණය ඒ වගේ දෙගුණයක් ගත්තත් ණය ගෙවන්න ගත්තා නම් ඒ ණය ගෙවිලා තියෙන්නේ බෑ. ඒ අය කියන දේ තමයි අපි තව ණය ගත්තේ පරණ ණය ගෙවන්න. එහෙම නේ ණය ගෙවිලා ඉවර වෙලා අලුත් ණය විතරක් තියෙනවනේ. එහෙමත් නෑ. පරණ ණයක් තියෙනවා,
අලුත් නෑත් තිනවා ව්‍යාපෘතිත් නෑ. එතන 6.8 විතර තිබුණු ආර්ථික වර්ධන වේගය 2.3ට බැස්සා අපි ආණ්ඩුව ගන්න ඉස්සරලා. මේකේ බලපෑමක් තියෙනවා. අතට මේකත් අපි බාර අරගෙන කොවිඩ් එකත් ආපුවම ආපහු අපේ සංචිත ප්‍රමාණය බොහොම පහළ තත්වයකට දැන් බහැලා තියෙනවා. ඉතින් ඒකට පහුගිය රජයත් වග කියන්න ඕනේ, ඊට කලින් රජවලුත් වග කියන්න ඕනේ. නමුත් පහුගිය කාලේ තරම් ඉක්මනින් මේ සංචිත පහළ බහැපු කාලයක් කිසිම ව්‍යාපෘතියක් නොකර තිබිලා නැහැ. එතකොට ඒ බලපෑම සහ මේ කොවිඩ් බලපෑම කියන දෙකම තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් විදුලිය. අපි හැමදාම ඔබතුමාලගේ මාධ්‍යයෙන් ඩීසල් ගේනවා පෙන්නනවා, බානවා පෙන්නනවා. මොකද්ද මේකේ ප්‍රශ්නේ? අද හිතපු ගමන් කියනවා විදුලිය කපන්නේ නැහැ කිව්වට කපනවායි කියලා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද විදුලි බල මණ්ඩලය ගණන් හදනවා. අද රැයට මෙගාවොට් මෙච්චරක් ඕනේ කියලා. ඒකල කියනවා මේ ප්‍රමාණය තමයි අද යන්නේ. එතකොට අපි කපන්නේ නැහැ. හැබැයි අද රැයට බලපුවම පරිභෝජන ඊට වැඩිය වැඩි. එතකොට කොහේ හරි නිමුවල දැම්මේ නැත්තම් මුළු සිස්ටම් එකම ෆේල් වෙනවා. එතකොට තමයි කියන්නේ ඔය දන්නන්නේ නැතුව කොහේ හරි පැත්තක් ඕෆ් කරනවා කියලා. එතකොට ඇයි අපිට අද උදේට කල්පනා කරන්න වෙන්නේ අද රෑ විදුලි ප්‍රමාණය ගැන? පහුගිය අවුරුදු 5ක කාල සීමාව තුල කුඩා සූර්ය බලාගාරයක්වත් කොහෙවත් ලංකාවේ ඉදිවිලා නැහැ. නොරොච්චෝල හැදුවට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිම සුළං බලාගාරයක්, තාප බලාගාරයක්, ගල්ලංකරු බලාගාරයක්, ජල විදුලි බලාගාරයක් 1 මෙගාවොට් එකක් විදුලි පද්ධතියට එකතු කරන්න කිසිම ව්‍යාපෘතියක් කියලා නැහැ. ඒ නිසා තමයි අද හදන විදුලිය ටික අද රැයටම ඉවර වෙනවා. ඒකට හෙට ආපහු අලුතෙන් හදන්න ඕනේ. ඒ කියන්නේ එදාට විදුලිය හදනවා වගේ තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක උනේ කොවිඩ් නිසා නෙමෙයිනේ. ඒක උනේ අපි මේ අවුරුදු 2 හිටපු නිසා නෙමෙයිනේ. අවුරුදු 2කින් අපිට එහෙම බලාගාර හදන්නත් බැහැනේ. දැන් ඉතින් අපි ඒ කටයුතු කරගෙන ආරම්භ කරගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් කොවිඩ් එකත් ඒකට ඒකෙමුත් පහරත් වැදුනා. පහුගිය තිබුණු වැරදිවල බරත් අපි පිට පැටවුණා. දෙකම එකට දාලා කළමනාකරණය කරන්න අපිට වෙලා තියෙනවා. නමුත් ඉතින් අපිට කියන්න බෑනේ. පරණ ප්‍රශ්න නැතුව රට බාර ගන්න බෑ. එකත් එක්කයි ගන්නවා. ඉතින් ඒකයි කොවිඩ් එකයි දම කවුරුත් නැහැ කියයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා. අපි දැන් කොවිඩ් ප්‍රශ්නෙන් එළියට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි එන්නත සියලු දෙනා ලබාගත්තට පස්සේ මම හිතන්නේ නැහැ තව සෑහෙන කාලයකට අපිට රෝගීන් වාර්තා වෙයි, මරණත් සිද්ධ වෙයි. නමුත් තවදුරටත් සියලු දේ මේකට බය ඉන්න ඕන තත්වයක අපි ඉන්නේ නැහැ. ඉතින් මේක තමයි ප්‍රධානම කළ යුතු දේ. මොකද වෙන මොනවා කෙරුවත් මේකට විසඳුමක් නැතුව අපිට ගොඩ යamak නැහැ. ඉතින් ඒක දැන් කරලා තියෙනවා. ආර්ථික අර්බුදය අපි විසඳ ගන්නවා. ඔව් දැන් සමහර ප්‍රශ්න කළමනාකරණය කිරීම දැන් ඔය අපි දැක්ක වෘත්තිකයනුත් පහුගිය දවස්වල කතා කරනවා විදුලි අර්බුදයට විසඳුමක් විදිහට අපි යන්නේ ව්‍යාපෘති කරන්නද විදුලි බලාගාර හදන්නද තියෙන විදුලි ඉල්ලුම සහ සැපයුම කළමනාකරණය කරගන්නේ නැතුව එතන නාස්තියක් වෙද්දී අපි අඩු වෙන හැම මෙගාවොට් ප්‍රමාණයකටම පෞද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න හරි විදුලි බලාගාර හදන්න හරි යනවා වෙනුවට තියෙන එක ඇයි අපි කළමනාකරණය කරගන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ කළමනාකරණය අපිට දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න පුළුවන්. හැබැයි අපි හිතමුකෝ යම් මෙගාවොට් ප්‍රමාණයක් ජනතාවට දැනුවත් කිරීමේ කැම්පේන් එකක් කරලා යම් මෙගාවොට් ප්‍රමාණයක් අපිට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් සැබෑ තත්ත්වයේ තියෙන්නේ දැන් දැනටත් පෞද්ගලික බලාගාර දෙකක් බාජ් දෙකක් විදුලිය සපයනවනේ. එතකොට ඒවට අපි වැඩිපුර මුදල් රජයෙන් ගෙවනවනේ. එතකොට මේවා තිබියදී අපි කියන්නේ නෑ ඉවර වෙලා තියෙන්න ඕනේ කියලා. අඩුම තරමේ පටන් ගන්න හරි තියෙන්න තිබ්බනේ. උදාහරණ උමාවය මම හිතන්නේ අපිට මෙගාවොට් යම් ප්‍රමාණයක් 12ක් විතර එන ව්‍යාපෘති. දැන් ඒකවත් වැඩ ඉවර කරලා තිබුණේ නැහැ. ඉතින් දැන් තමයි අපි වැඩ ඉවර කරලා ඒ තියෙන ඇතුලේ තියෙන අර කෝච්චි පාරවල් ගලවලා ඒ උමං මාර්ග සුද්ධ කරලා දැන් ඒකත් මම හිතන්නේ ඊටාම කෙටි කාලයක් ඇතුළත මේකට දායකත්වයේ සපයයි. එතකොට පුනර්ජනනීය බලශක්තිය පහුගිය රටේ ඔක්කොම නතර කරලා තිබ්බා. සියලුම මිනි හයිඩ්‍රෝ නැත්තම් කුඩා ජල විදුලි බලාගාරවල ලයිසන් ඔක්කොම අවලංගු කරලා තිබ්බා. ඉතින් මෙහෙම අවලංගු කරන්න මොනවාරි හේතුවක් තියෙන්න බෑ. කුඩා සූර්ය ඒවා අවලංගු කරලා තිබ්බා. කිසිම පර්මිට් එකක් දීලා තිබුණේ නැහැ. පර්මිට් දීලා තිබුණු මිනි හයිඩ්‍රෝ නැත්තම් කුඩා ජල විදුලි බලාගාරවල පර්මිට් අවලංගු කරලා තිබ්බා. දැන් තමයි ඒවත් ආපහු සක්‍රිය කරන්න වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ඩීසල් වලටම යොමු වෙලා තිබුණා. ඉතින් ඩීසල් එක ගනුදෙනු කරනකොට නොයෙකුත් මූල්‍ය ගනුදෙනු ඕවා අතරේ තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නවලුත් මාෆියාවනුත් තිබිලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඔබතුමා කියප එක නිවැරදි. කළමනාකරණය කරගන්නත් ඕනේ. අපිට ජනතාවට කියන්න පුළුවන් අවම විදුලිය භාවිතා කරන්නේ කියලා. නමුත් අවමයවක්වත් දෙන්න
අපි වැඩි දියුණු කරන්න ඕන. සල්ලි නෑ කියන්න බෑ. අවුරුදු විදුලි පරිභෝජනය වැඩි වෙනවානේ. දැන් උදාහරණයකට අපේ අපනයන ආදායම කවදාකටත් වැඩිය මේ වසරේ වැඩි වෙලා තියෙනවා. ඔබතුමා ඉතාම නිවැරදිව කිව්වා. අපනයනය වෙන්නේ ආනයනය වෙලා. අපි රෙදිපිලි කර්මාන්තය ගත්තොත් රෙදි ටිකත් අපි ආනයනය කරනවා. බොත්තමත් ආනයනය කරන්න ඕනේ. නූලුත් ආනයනය කරලා මෙහි වැලියු ඇඩ් කරලා තමයි යන්නේ. එතකොට අපිට එකෙන් බිලියන් 5ක් එනවා. අපි බිලියන් 5ක් එන්න මෙහෙන් බිලියන් 3.5ක් විතර යනවා. එතකොට මෙන්න මේ අත්‍යවශ්‍ය දේවල් විතරයි අපි දැන් ගෙන්නන්නේ. ඒ නිසා තමයි වාහන සීමා කරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය නොවන දේවල් සීමා කරලා අපි ගෙන්නන්නේ. අත්‍යවශ්‍ය කියන අපනයනයට ආදායම ගන්න අත්‍යවශ්‍ය ඒවත්. ඖෂධ වගේ ඒවත් එතන කළමනාකරණයක් කරලා තියෙනවා. විදුලිය වගේ ඒවා මෙවැනි තත්ත්වයක් යටතේ දැන් තමයි අපි සුළං බලාගාර සහ දැන් සෝලාර් වලට උපරිම කඩිනමින් ඒ අනුමැතියන් දෙන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ සියල්ල කළමනාකරණය කරගන්න වෙනවා. ඔබතුමා කිව්වා වගේ ජනතාවත් අපි දැනුවත් කරලා යම් ප්‍රමාණයක් ඉදිරි කරගන්නත් අපි කටයුතු කරන්න ඕන. ඔව්. දැන් මේ සියලු දේවල් අතරේ මේ මොහොතේ පැන නැගිලා තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහොමද කියලා දිලුම් රාජ්‍ය අමාත්‍යතුමා කතා කරන්නේ. විදුලි අර්බුදයක් තියෙනවා. ඒකට විසඳුම් හොයන්නේ කොහොමද? ආර්ථික අර්බුදයක් තියෙනවා. විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේවට උත්තර හොයන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි තවදුරටත් තියෙන්නේ කියන්නේ තියෙන ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් හොයනවා වෙනුවට දීර්ඝකාලීන විසඳුම් වලට අපි නොගියොත් අපිට මොකක්ද කරන්න වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට ආණ්ඩුව යම් ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වියදම් කරනවා, අධිවේගී මාර්ග ඉදි කරනවා, අයවැයෙන් වැඩ ලක්ෂයක් වගේ ව්‍යාපෘති පටන් ගත්තා. මේවට මුදල් වියදම් වෙනවා. මුදල් වියදම් වෙන ව්‍යාපෘති සිද්ධ වුණාට ඒ අතරේ එක පැත්තකින් අපේ ප්‍රමුඛතා හඳුනගෙන තියෙනවද කියන ප්‍රශ්නය අහනවා. සහ සමහර ව්‍යාපෘති වලට මුදල් වියදම් කරන්නේ දැන් පාරවල් හදන්න රට ඇතුළේ වුණාට තාර වෙන්න පුළුවන්, වෙන අවශ්‍ය ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ආනයන කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් යන්නේ සමහරලාට රට ඇතුළට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න තියෙන ප්‍රමාණය සීමා කරලා. එහෙම තර්කයක් තියෙනවා නේද? අර පොදු ව්‍යාපෘති වලට යනවා වෙනුවට රට ඇතුළේ දේශීය කර්මාන්ත, ව්‍යාපාර, කාර්මික ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවන්න ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා තියෙනවා කියලා ඔබ හිතනවද? ඉතාම පැහැදිලි. මොකද අද දැන් අපි ඩොලර් නෑ කියලා නොයෙකුත් කාණ්ඩවල චෝදනාවක් එන්නේ. ඒ ඩොලර්ම අපිට තියාගන්න සිද්ධ වෙලා තියෙනවා අපේ අපනයනකරුවන්ට දෙන්න. ආනයනකරුවන්ට එක දුන්නොත් අපනයනය නොකරන අයට, ආනයනය විතරක් කරන අයට දුන්නොත් ඒ ඩොලර් ටික ඔක්කොම පිටට යනවා. හැබැයි අර මම ඉස්සෙල්ලා කියපු ආකාරයට අපිට දැන් ඩොලරුත් දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපනයනකරුවන්ට. මොකද ඒ අය ආනයනය කරන්නත් ඕනේ. මුත් ආනයනය කරලා අපනයනය කරපුවම මේ ඩොලර් ආපහු අපිට එනවා. ඒ නිසා මේ ඩොලර් සංචිතය අපිට ඉතාම කල්පනාකාරීව කළමනාකරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගේ බඩු ගේන්න අපිට ඩොලර් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අයගේ බඩු පිටරට ගියාම තමයි අපිට නැවත ඩොලර් පැමිණෙන්නේ. මෙන්න මේකෙන් විතරමයි දැනට අපිට යම් ඩොලර් ප්‍රමාණයක් ලැබෙන. ඉතින් දැන් වාසනාවට සංචාරක ක්ෂේත්‍රය දැන් නැවත සක්‍රිය වෙනවා. ඉතින් එතකොට එතනත් ඩොලර් බිලියන් 5ක්. ඉතින් බිලියන් 5ට එන්න තව කල්යයි. නමුත් අඩුම තරමේ 2කට 3කට මේක යනකොට මේ කියන අර්බුදේ යම් මට්ටමකට සමනය වීමේ හැකියාව තියෙනවා. අපිට ණය ඩිෆෝල්ට් කරන්න බෑ. ණය වාරික අපි හරි දවසට ගෙව්වේ නැත්තම් බංකොලොත් රාජ්‍යයක්ම කියලා කියන්නේ නෑ. නමුත් අපි ඩිෆෝල්ට් වෙච්ච රටක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පොරොන්දු කඩ කරපු රටක් බවට පත් වෙනවා. ඒතකොට ආපහු ණයක් ගන්න එක පිළිබඳවත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ණය වාරික ගෙවන්න අපි ගාව සල්ලි තියා ගන්නට අවශ්‍යයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිව්වහම ආහාර බෙහෙත් විතරක් නෙමෙයි. අපනයනය කරන්න ඕනේ අමුද්‍රව්‍යත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය. ඉතින් ඒවටත් දැන් ඩොලර් සපයනවා. ඒ ක්ෂේත්‍ර වලින් චෝදනාවක් එල්ල වෙන්නේ නැහැනේ තාම. නමුත් අර අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වලින් චෝදනා එනවා. දැන් උදාහරණ වාහන පිළිබඳව මම තමයි ඒක බාර වෙන්නේ. විශාල චෝදනාවක් අපිට තියෙනවා. අවුරුදු ගානකින් වාහන ගෙන්න දෙන්නේ නැහැ. තරුණයෙකුට වාහනයක් ගන්න නැහැ. මෝටර් සයිකලයක මිල ඉහළ ගිහිල්ලා 3 වීලරයක් ලක්ෂ 10 පන මේ ඔක්කොම ඇත්ත. හැබැයි ප්‍රධාන කාරණේ අර ලෙඩා නොමැරී තියාගන්න වෙනවා පස්සේ සුව කරනකම්. දැන් ප්‍රධාන ප්‍රතිකාර ටික තමයි කරන්නේ. ඉතින් පසුව අපි රෝගියා සුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙක් ජනතාවට පීඩනයක් තියෙනවා නෑ කියන්න බෑ. ඉතින් මේ පීඩනයේ වගකීම අපි රජයක් හැටියට බාර ගන්න. ඔව්. ඒ වෙනුවෙන් කරන මේ මොහොතේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල සාධනීය වැඩපිළිවෙලක් මේ වෙලාවේ අත්‍යවශ්‍යම දේවල් ටික තමයි වෙන්නේ කියන විශ්වාසය ඔබතුමාලට තියෙනවා. ඉතාලම පැහැදිලි. අපි ඒක වැඩේ ඉන්න අයනේ. ඉතින් අපි ඒක දන්නවා. ඔව්. ඒ කියන්නේ දැන් මේ පාරවල් හදමින් වෙනත් යටිතල පාසුකම් සංවර්ධනය කරමින් මේ වෙලාවේ කරන්නේ අත්‍යවශ්‍ය නෑ. පාරවල් මෙහෙමයි. දැන් අපි සියලු වැඩ නතර කළොත් ඕක කරන්නේ ගිය ආණ්ඩුවට උනේ. ගිය ආණ්ඩුවට කොවිඩුත් නැතුව එයාට මුදල් ප්‍රශ්නයක් තිබුණා. ණය ගෙවන ප්‍රශ්නයක්
තිබුණ ඒ අයම 6.8 තිබුණු ආර්ථිකය කඩා වට්ට ගත්තා මහා බැංකුවේ ප්‍රශ්නෙත් ඇතුළුව 2.3කට. එතකොට වසංගතයක් නැතුවම ඒ අය අර්බුදයකට වැටුණා. ඒකට මොකද්ද ඒ අය අර්බුදයට ගත්ත විසඳුම? සියලු වැඩ නතර කරන්න. බදවා ගැනීම නතර කෙරුවා, සංවර්ධන කටයුතු නතර කෙරුවා, නුවර කොළඹ අධිවේගී මාර්ගයේ නතර කෙරුවා, වරාය හම්බන්තොට වරාය විකුණවුවා. මේවා තමයි ඒ අය ගත්ත ක්‍රියාමාර්ග. මොකද්ද අවුරුදු 5 අවසාන ප්‍රතිඵලය? වෙච්ච දෙයක්වත් නැහැ. කරලා තිබිච්ච දේවල් අන්තිමට වෙන අයගේ අතටපත් වෙලා වරාය වගේ හම්බන්තොට ඊගාවට ආණ්ඩුවත් ගෙදර ගියා. රටට සිද්ධ වෙච්ච දෙයක්වත් නැහැ. ඉතින් එතෙන්ට යන්න අපි බලාපොරොත්තු නැහැ. ඒ නිසා සියලු කටයුතු නවත්තන්න ජනාධිපතිතුමාගේවත් රජයේ බලාපොරොත්තුවක් නැහැ. ග්‍රාමීය සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔබතුමාලා හොඳට හොයලා බැලුවොත් මේ වැඩ ලක්ෂේ කියලා අපි කිව්වට මේ සැරේ තියෙන හැම වැඩේම පාරවල් නෙමෙයි, බෝක්කු නෙමෙයි. මේ සැරේ 120යි යටිතල පහසුකම් වල ප්‍රමුඛතාවය දීලා තියෙනවා. 60කට වැඩිය දීලා තියෙනවා ජීවනෝපායට ප්‍රමුඛතාවය. ඊටු ටික පොඩි පොඩි ඒවාට දීලා තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම ආදායම් උත්පාදනය කිරීම, කිරි නිෂ්පාදනය වැඩි කිරීම, වෙනත් දේශීය නිෂ්පාදන ඇති කිරීම, වැඩ ලක්ෂ්‍ය කිව්වහම පාරවල් ලක්ෂයක් හදන එක නෙමෙයි. මේ වගේ ව්‍යාපෘති ලක්ෂයක් තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් පරිදි අපි පහුගිය දවස්වල පටන් ගත්තේ. එතකොට අපි හිතමු දැන් අපි කිරිපිටි වලට යන වියදම සඳහා අපි කරන ආයෝජනයක්. අපි දියර කිරි ප්‍රමාණය වැඩි වුණොත් අපිට පිටරට යන මුදල් ප්‍රමාණය අඩුයි. උපනයනය කරන දෙයක් අපි නිපදවොත් විසිතුරු මසුන් ව්‍යාපාරය අපි වැඩි දියුණු කරුවොත් ඒකෙන් අපිට ඩොලර් වෙනවා. දැන් ග්‍රාමීයව මේක ක්‍රියාත්මක කරන එක තමයි කලමනාකාරීත්වයක් ඇතුව. අර ඉස්සර අර වවනකොට ඔක්කොම මිරිස්වවපම ඔක්කොම මිරිස්වවනවා, ලූණු වවනකොට ඒක කලමනාකාරීත්වයක් නැතුව කරපුවා. එවැනි දෙයක් නෙමෙයි. ග්‍රාම සේවා වසන් 14022ම අරගෙන ඒක කොටස් වලට බෙදලා ඒ පළාත් වලට සුදුසු පරිදි රටේ ආර්ථිකය වගේම පිටරටින් අපිට මුදල් එන වැඩපිළිවෙලක මූලාරම්භයේ වැඩ ලක්ෂය තියෙනවා. ඉතින් ඒක තමයි ඒකේ ප්‍රධාන සැලැස්ම. ඔව්. දැන් අර ගොඩක් වෙලාවට අපි දකිනවා අර්බුදයක් ආවට පස්සේ අර්බුදය කළමනාකරණය කරන්න යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඔබ කියපු කාරණේ හරිනේ. ඒ කියන්නේ රට ඇතුලේ ගම්වල ජනතාව යම් ආකාරයකින් විසිතුරු මසුන් වවනවා නම්, මැන්තූරියම් වවනවා නම්, ඕකිඩ් වවනවා නම්, වෙන මොනවා හරි අපනයනය කරන්න පුළුවන් නිෂ්පාදනයක් කරනවා නම් ඒක හොඳම අවස්ථාවක් නේ මේ වෙලාවේ තියෙන විදේශ විනිමය ගන්න, අපනයනය වැඩි කරගන්න. හැබැයි අපි ඔය හදිසියේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒවට විසඳුම් විදියට ව්‍යාපෘති ක්‍රියාත්මක වුණාට මේක අවසානයක් වෙනකම් පළ දරන්නේ නැහැ කියන විශ්වාසයක් තමයි ජනතාව ඇතුලේ තියෙන්නේ. පටන් ගන්නවා තමයි ඒ අයව ආයිමත් නගා සිටවන්න අවස්ථාවක් එතන ඔබතුමා කියන කාරණා අපි එක්තරා දුරකට පිළිගන්න ඕනේ. මොකද අපේ රටේ සංකල්පයක් තිබුණා. හැමදේම දිය යුත්තේ අඩු ආදායම් ලාභීන් කියලා. එතකොට අඩු ආදායම් ලාභියා කියන එක නිර්වචනය කරලා තියෙනවා. එතකොට අඩු ආදායම් ලාභියා කියන්නේ ව්‍යවසායකෙක් නෙමෙයි. අඩු ආදායම් ලාභියෙක් කියන්නේ ඊටාම නොහැකියාවෙන් පෙළෙන තමන්ගේවත් ගෙදර දොරේ කන්න බොන්න නැති, නිවසක් නැති, ඉඩමක් නැති, මොකක්වත් නැති කෙනෙක් තමයි අඩු ආදායම් ලාභී. එතකොට මෙතෙක් රජයන් වල සියලුම උත්සාහයන් වැරදුනේ. පහුගිය කාලේ සමෘද්ධිය පවා දැන් වෙනස් කළා තියෙනවා. අපි ගිහිල්ලා කිසිම නැති දෙයක් නැති කෙනෙක්ව ව්‍යවසායකයෙක් කරන්න හදනවා. ඒක කවදාවත් හරියන වැඩක් නෙමෙයි. මොකද ඉස්සෙල්ලා මේ මනුස්සයාට ජීවත් වෙන්න අවශ්‍ය මූලික පහසුකම් දෙන්න. නිවසක් දෙන්න ඕනේ, ඉඩමක් දෙන්න ඕනේ, එයාගේ ළමයිට ඉස්කෝලයක් දෙන්න ඕනේ. එහෙම කරලා තමයි ව්‍යවසායයක් කරන්නේ. නමුත් පරණ ක්‍රමවේදය තමයි හැම විසිතුරු මසුන් වෙන්න පුළුවන්. කිරි ගම්මාන වෙන්න පුළුවන්. කුකුල් ගොවි පොලක් වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා එදා වේල කන්න බැරි මනුස්සයෙකුට ගිහිල්ලා කුකුලෝ 50කුත් දෙනවා, කුකුලෝ 50ක් කන්න දෙන්න කියලා. අන්තිමට වෙන්නේ කුකුලෝ 50 අඩු ආදායම් ලාභියා කන්න එක තමයි. එහෙම ව්‍යාපෘතියක් වුණා මගේ කොට්ටාසෙත්. ඒ නිසා ඒක සංකල්පේ බැසිල් රාජපක්ෂ මහත්මයා වෙනස් කෙරුවා. අද කරන්නේ කිරිගව පාලනය කරන කෙනෙක් ඉන්නවා. එයාගේ ව්‍යාපෘතිය බූස්ට් කිරීම සඳහා තමයි අර මුදල් අපි ලබලා දෙන්නේ. එතකොට එයාගාව හරක් ඉන්නවා නම් 10 දෙනෙක් අපි යාගේ ගාලා හදලා දෙන්න, එයාට ඒ තනකොළ කපන මැෂින් ගන්න, තනකොළ වවන ඉඩම ලබලා දෙන්න, තව සත්තු කීපයක් ගන්න, අර ඒ අය නිවැරදි වෙලාවට ගැප් ගැන්වීම සඳහා තාක්ෂණය භාවිතා කරන්න. මෙන්න මේ අප්ග්‍රේඩ් කිරීම තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයන් කරන. විසිතුරු මසුන් අලුතෙන් පටන් ගන්නත් පුළුවන්. ඊට වැඩිය ප්‍රායෝගිකයි කරමින් පොඩියට කරමින් ඉන්න එක්කනට මේ මුදල් ටික දීලා ඒක දිරිගැන්වීම. ඒක තමයි මේ වතාවේ අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගය. ඒක අති සාර්ථකයි. ඒකේ ප්‍රතිඵල ඉදිරියේදී අපිට බොහොම හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. දිලුම් අමනුගම රාජ්‍ය ඇමතුමත් එක්ක අන්ලිමිටඩ් සංවාදයේ ඉදලා ඉන්නේ. අපි අතර කෙටි විරාමයක් ලබා ගන්නවා. ඊට ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited.
හොඳ අපි නැවතත් net FM unlimited සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුරුගම මැතිතුමත් එක්ක අපි unlimited සංවාදයේ දීලා ඉන්නේ. දැන් අපි රටේ ආර්ථික අර්බුදය පිළිබඳව කතා කරා. ඒකට අපිට තියෙන විකල්පය තමයි ආනයනය අඩු කරලා පුළුවන් තරම් අපනයනය වැඩි කරගන්න. මේ ආනයන අපනයන පරතරය අඩු කරගන්න අපි නිතර උත්සාහ කරන්න කියන එක. ඊට පස්සේ මේ දැන් ඔබේ ක්ෂේත්‍රය බැලුවොත් මෝටර රථ කර්මාන්තය බැලුවොත් රට ඇතුළේ යම් විදියකට කාර්මික නිෂ්පාදන කරන්න සූදානමක් තියෙනවා. මෝටර් සයිකලයක් හදන්න, ත්‍රීවීල් එකක් හදන්න, කාර් එකක් හදන්න, ඊට යාගේ වාහනයක් හදන්න. අපි දන්නවා මේ ලංකාව නැව්බෝට්ටු ට්‍රෝලර් පවා හදලා විකුණන රටක්. ඉතින් මේ ක්ෂේත්‍රයන් දියුණු කරලා රට ඇතුළේ නිෂ්පාදනය කරන්න අපිට උත්සාහයක් ගන්න මොන වගේ ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන්? මම හිතන්නේ ඒක ඔබතුමාගේ වගකීම ඇතුළේ තියෙන විෂය ඇතුළේ තියෙන කොටසක්. ඔබතුමා හොඳ ප්‍රශ්නයක් අහුවා. මොකද මේ වෙනකොටම අපිට හැකියාව ලැබුණා වාහන ආනයනය නතර කිරීම තුලම මූලිකව කොහෙවත්වත් රටක් එක සැරේ වාහන සහ මුලින් නිෂ්පාදනය කරලා පටන් ගන්න නැහැ. ඉස්සෙල්ලාම අපිට පුළුවන් වුණා සමාගම් කීපයක්ම දිරිගන්න. දේශීය වාහන එක්ලස් කිරීම ආරම්භ කරන්න. මහේන්ද්‍රා ආයතනයේ එතනින් එහාට ගියාම ටොයෝටා ලංකා එක, යුනයිටඩ් මෝටර්ස් එක, තව කුඩා සමාගම් කීපෙකුත් තියෙනවා. අද නොයෙකුත් රටවල් වල නිෂ්පාදිත රට ගෙනල්ලා එක්ලස් කරනවා. නමුත් සහමුලින් නෙමෙයි. 130 මූලිකව අපි දාන 135ක් දේශීයව ඒකට එකතු කරන්න ඕනේ. උදාහරණයකට වයර් ටික වෙන්න පුළුවන්. ඊග සීට් ටික, ඉතින් එහාට ගියාම ටයර් නම් කොහොමත් මෙහෙදී තමයි නිෂ්පාදනය, එක්සෝස්ට් එක මෙන්න මේ වගේ කොටස් දැන් නිෂ්පාදනය කරන කම්පෝනන්ට් මැනුෆැක්චරර්ස්ලා ඉන්නවා. දැන් විශාල ප්‍රමාණයක් මේක නිසාම බිහි වුණා කම්පෝනන්ට් මැනුෆැක්චරර්ස්ලා. කාර් එක හදන්න බෑ. හැබැයි සීට් හදන්න දන්න අය ඉන්නවා. වයරින් ටික හදන්න දන්න අය ඉන්නවා. දැන් AC යුනිට් එක හදන්න දන්න අය ඉන්නවා. එතනින් එහාට ගියාම එක්සෝස්ට් එක පාසල හදන්න පුළුවන්. දැන් ඒ කර්මාන්තය ආරම්භ වෙලා තියෙනවා. දැන් ඒක ක්‍රියාත්මක වෙමින් යනවා. වාහන විශාල ප්‍රමාණයක් දැන් තියෙන ඉල්ලුමට එයාට සපයා ගන්න බෑ. දැන් උදාහරණයකට මයික්‍රෝ එකට වාහනයක් ගන්න අපි ගියොත් මාස 3ක්වත් ඉන්න ඕනේ ඒ කට්ටිය කාර් එක හදලා දෙනකම්. මේකෙන් රැකියා අවස්ථාත් බොහොමයක් බිහි වෙලා තියෙනවා. ඉතින් දැන් අපි කරන්නේ දේශීයව ඇඩිෂන් එක 135ට තිබ්බාම මයික්‍රෝ එකේ මම ගන්න කාර් එකක 135ක් ලංකාවේ නිෂ්පාදන තියෙනවා. ඒක අපි එන්න වැඩි කරනවා. අපි 40, 45, 50 දක්වා ගේන්න ඕනේ. ඒක එක සැරේ කටින් කිව්වා කියලා කරන්න බෑ. ක්‍රමානුකූලව කරන්නට අවශ්‍යයි. ඒක මෙහෙම වැඩපිළිවෙලක් තියෙනවා. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. ඒක දැන් කර්මාන්ත අමාත්‍යාංශයත් අපිත් ඒකාබද්ධව ක්‍රියාත්මක වෙමින් යනවා. ඉතින් මේ දවස්වල ප්‍රශ්න තියෙනවා. මොකද අපේ තියෙන නීති රීති යනවා කස්ටම්ස් එක. ඒ අය ගිහිල්ලා සමහරක් වෙලාවට මේ වගේ වැඩ නතර කරනවා. ඒ අය බලනකම් මේවා එළියට දාන්න බෑ. ඉතින් මේවත් අපි සාකච්ඡා පවත්ව ඒ ප්‍රශ්න निराකරණය කරමින් අද එක් කරගෙන යනවා. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඉල්ලුමට ප්‍රමාණවත් තරම් නිපදවන්න බෑ. ඉතින් ඒ නිසාම යම් හිගයක් තියෙනවා. නමුත් අපි ආපහු ගෙනාවොත් වාහන එක සැරේ සම්ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් ආපහු ගෙනාවොත් මීට වැඩිය මිල අඩුවට ආපහු මේ කර්මාන්ත සියල්ල කඩන් වැටෙනවා. ඉතින් එළියේ ජනතාවට නොපෙනුවට මයික්‍රෝ එක, මහේන්ද්‍රා එක, යුනයිටඩ් මෝටර්ස්, යුනිමෝ කියලා වෙනම කොම්පැනියක් ඇරියා ඒ අයගේ එසෙම්බල් කරන්න ඒවා කරගෙන යනවා. අද ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ එසෙම්බල් කරන්න අපේ දැන් අනුමැතියක් ඉල්ලලා ඒවා අපි කරගෙන යනවා. විතරක් නෙමෙයි, ඔබතුමා ඇහුවා හොඳ ප්‍රශ්නයක්. අපි දකිනවා සමහරක් තැන්වල පුද්ගලයන් මෝටර රථ නිෂ්පාදනය කළා. තනි තනියෙන්. දැන් ඒ වගේ ප්‍රශ්නයක් තිබුණා. ඉස්සර ලියාපදිංචි කරන්න බෑ. දැන් අපි ඒකත් නීති රීති අපි වෙනස් කරගෙන යනවා. මොකද ලෝකයේ ගණන්ම වාහන තමයි හෑන්ඩ්මේඩ් වාහන. අතින් හදන වාහන තමයි ගණන්ම වාහන ලෝකේ. එතකොට කවුරු හරි නියමිත ප්‍රමිතිය නිෂ්පාදනයක් කරනවා නම් ඒක පැත්තකට විසි කරන්න අපි සූදානම් නැහැ. අපි එයා දිරිගන්නලා ඒවා ලියාපදිංචි කරලා ඒ ව්‍යාපාරය දියුණු කරන්න අපි උත්සාහ කරනවා. එතනින් විතරක් නෙමෙයි, මේ වාහන අලංකරණය සහ වෙනස් කිරීම. උදාහරණයකට ඉස්සර සිංගල් කැබ්බයක් ගෙන එක ඩබල් කැබ්බයක් කරපුවම ඒක වරදක්. හැබැයි දැන් අපි මේ නීති අයින් කරනවා. අපි ඒක ව්‍යාපාරයක් බවට පත් වෙන්න දෙනවා. නියමිත ප්‍රමිතියට ඒක කරනවා නම් හොඳයි. මොකද ඒක දේශීය කර්මාන්තයක්. අපි දකිනවා සමහරක් ඔය බොලරෝ කැබ් එකක් ගෙනල්ලා ඒවා ජීප් බවට පත් කරන දක්ෂ කාර්මිකයෝ ඉන්නවා. ඒවා ඉස්සර වරදවල්. දැන් අපි නිවැරදි කරනවා. මොකද ඒවා බොලර් එකක් හදන්න බෑ. නමුත් ඒක ගෙනල්ලා ඒක ජීප් එකක් බවට පත් කරන එතනක් දක්ෂතාවයක් තියෙනවා. ඉතින් මේවා සඳහා අපි නීති ලීති රිහෙල් කරලා අපි දිරි ගන්නවන කටයුතු මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යනවා. ඔව්. දැන් අනෙක් පැත්තෙන් ඔබේ ප්‍රවාහන ක්ෂේත්‍රය බැලුවොත් ලොකු
මාර්ග තදබදයකට අපි මුහුණ දෙනවා පොදු ප්‍රවාහනයේ ගැටලු තියෙනවා ඒ එක පැත්තකින් සාකච්ඡා කරද්දී අපි දැක්ක පහුගිය ආණ්ඩුවෙන් එහෙම මේ LRT එක එහෙම පටන් ගන්න සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති එහෙම පටන් ගන්න උත්සාහ කරා ඒ ව්‍යාපෘති සාමුලින්ම අතහැරලා දැම්මා ඒවට රටක් විදියට වන්දි මුදල් ගෙවන්න දැන් ඒ හානිපූර්ණයේ වන්දිය කොච්චරක්ද කියලා ගණන් හදලා ඉලක්කමෙන්ම කියලා තියෙනවා හැබැයි ඒ අතරේ ඔබතුමාලත් යම් වැඩපිළිවෙලක් දැම්මා මේ ඒ වගේ මාර මේ ට්‍රේන් ලයින්ස් මේ මොනොරේල් හෝ සෑල්ලු දුම්රිය සේවයන් ආරම්භ කරන්න නමුත් තිබුණු වැඩේ නැවතුනා අලුත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මොකක්ද දැන් ඒ ගැන තියෙන තත්ත්වය තිබුණු වැඩේ නැවතුනා කියන එක වැරදි කොළඹ ලයිට් රේල් ප්‍රොජෙක්ට් කියන එක අපි නවත්තලා නැහැ ඒකේ සංකල්පය අපි ක්‍රියාත්මක කරනවා නමුත් ඒකේ තිබුණා විශාල ණයක් ජපානයෙන් ගන්න අර තියෙන සියලුම අපේ රේල් පාරවල් අතෑරලා සහ මුලින්ම කණු මත දිවෙන ලයිට් රේල් පද්ධතියක් හදන්න. එතකොට ඒකේ අවශ්‍යතාවයක් දැනට නැහැ. මොකද අපේ රේල් දැන් කොළඹ ගත්තොත් රේල්වේ පද්ධතිය නැත්නම් දුම්රිය මාර්ග පද්ධතිය හොඳයි. තව ටිකක් බිම දිගේම එකතු කරන්න පුළුවන්. එතකොට මේකේ මූලිකව විශාල ණය කන්දරාවක් අපිට ගෙවන්න සිද්ධ වුණා. කිලෝමීටර් කිහිපයක් අවිස්සාවේල්ල සහ කොළඹ කියන මේ රවුම අතර තියෙන කිලෝමීටර් 50කට අඩු දුම්රිය මාර්ග ප්‍රමාණයකට බිලියන ගානක ණයක් අපි ගන්න සූදානම් කරලා තිබුණා පහුගිය රජය. ඉතින් බිලියන ගානක් මුදලට සාපේක්ෂව වැඩේ බලපුවම පරණ දුම්රිය පද්ධතිය සහ මුලින් අමතක කරලා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි ප්‍රොජෙක්ට් එක ඉවත් කරුවේ නැහැ. ඒ මුදල අපි සහ මුලින් නොගෙන ඉන්නෙත් නැහැ. නමුත් ඒක දැන් අර ඔබ කියන එක පැත්තක්. ඒ කියන්නේ ඔව් තියෙන දුම්රිය මාර්ගයත් ආරක්ෂා කරගෙන අලුත් ව්‍යාපෘතියකට යන්නද ඔබතුමාලා උත්සාහ කරන්නේ? ඉතාම පැහැදිලිව. මොකද අපි තියෙන රේල් කොළඹ අපි දන්නවා අපේ වාණිජ අගනගරය පරිපාලන අගනගරය වෙලා තියෙන්නේ කොළඹ. හැබැයි අංශක 360කින් ඇතුල් වෙන්න පුළුවන් තැනක් නෙමෙයි කොළඹ කියලා කියන්නේ. එක පැත්තක් මුහුදට. හැබැයි ප්‍රධාන මාර්ග කිහිපයකින් ප්‍රධාන මාර්ග 5කින් විතර වාහන සහ ජනතාව පුරවනවා මේකට. 6කින් අතරම 6 තැනකින්. ඔව් 6 තැනකින්. එතකොට දැන් මේ තදබදේ අවම කරන්න හොඳ විසඳුමක් හැටියට යෝජනා වෙලා තිබුණා මේ මොනොරේල් එහෙම නැත්නම් සැහැල්ලු දුම්රිය පද්ධතිය. ඒකම අඩුවක් නෑ. ඒ දේම අපි කරනවා ඊට වැඩිය අඩු මුදලක් භාවිතා කරලා කේවී ලයින් එක දැන් ඩබල් ට්‍රැක් කරන එක ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ මුදල තමයි අපි පාවිච්චි කරන්නේ. අවිස්සාවේද දුම්රිය වාර ගාන විශාල වශයෙන් වැඩි වෙනවා අපිට ධාවනය කරන්න. එතකොට අරකම ඕන වෙන්නේ ඒක දැම්මොත් එක වාරයක් තමයි ඒක ඩබල් ට්‍රැක් යන්නේ නෙමෙයි. එක වාරයේද එතකොට ඒක ලයිට් රේල් ඒක වෙනම වර්ගයේ කෝච්චියක්. ඒක අර පාරවල දුවන්නත් බෑ. ඒක ලෝකේ හැමතැනම තියෙනවා. නමුත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒක රටට විශාල බරක් වෙනවා. ඊගාවට ඒක කොළඹට පමණක් බලපාන ව්‍යාපෘති. අපිට කොළඹ ගැන විතරක් හිතන්න බෑනේ. අපි මුළු රට ගැනම හිතන්න ඕනේ. දුම්රිය කියලා ගත්තොත් අපි මුළු රේල්වේ පද්ධතිය ගැනම කල්පනා කරනවා. පැහැදිලිව. ලංකාවේ ජනගහනයෙන් 4%ක විතර ප්‍රමාණයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආවරණය වෙන්නේ. හැබැයි ලොකු තදබදයක් තියෙනවා. මේ එන තදබදය කොළඹින් එහාට තල්ලු කරලා තිබ්බොත් එතනින් එහාට ඉතුරු ටික කරන්න බැහැ. රේල් එකේ කොළඹ තදබදයක් අඩු වුණත් අඩු වෙන්නේ කොළඹ ඇතුළ ගමනාගමන යන එක විතරයි. මොකද මේ ලයිට් රේලේ කොළඹින් පිටට යන්න තිබුණේ නැහැ. ඒක කොළඹ ඇතුළට ආවට පස්සේ කොළඹ ඇතුලේ යන සිස්ටම් එකක්. ඉතින් ඒක හොඳයි. කොළඹ ඇතුලේ තදබදේ අඩු වෙනවා. නමුත් ඒකේ බිලියන් ගාන ඒ ව්‍යාපෘති යන බිලියන් ගාන සහ අඩු වෙන තදබදේ සහ ඒ මුදලින් ලංකාවේ මුළු රේල්ලුවම සංවර්ධනය කරන්න පුළුවන් නම් එතකොට කොයි ඔප්ෂන් එකද අපි ගන්නවා? අපි ගන්න ලංකාවේ මුළු පද්ධතියම සංවර්ධනය කරන්න පුළුවන් ඔප්ෂන් එක. ඔව් පැහැදිලිවම ඉලක්කම් එක්ක මට එහෙම දත්ත නෑ. මට නිකන් හිතන කාරණේ හැබැයි ලොකු වාහන ඔබ නියෝජනය කරන නුවරත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි කොළඹ හැම පැත්තෙම ඇවිල්ලා පැයට කිලෝමීටර 3ක 4ක සාමාන්‍ය ධාවන වේගයක් එක්ක අපි තෙල් ගේන්න මේ ඩොලර් පුච්චනවා කියලා විශාල ඉන්ධන ප්‍රමාණයක් අපි නාස්ති කරනවා. ඒ වියදම් ගණන් හදලා බැලුවට පස්සේ කොළඹින් එපිටට මේ තදබදේ තල්ලු කරලා දාන එක ආර්ථික වාසියක් වෙන්නේ නැහැ. අපි මේ සියලු ගණන් හදලා බැලුවා. එතකොට ඔබතුමා කියන එක හරිය දුම්රිය කාර්යක්ෂම කරන්න. හැබැයි දුම්රිය කාර්යක්ෂම කිරීම සඳහා මේ මුදල දැන් අපි යොදා ගන්න. හැබැයි ඒ සඳහා කොහෙත්ම අර පරණ සියල්ලම අමතක කරලා දාලා දැන් අපි ගත්තොත් මෙහෙන් රාගමට යනකන් තියෙනවා, මෙහෙන් අවිස්සාවේල්ලට යනකන් තියෙනවා, කොළඹ නුවර මාර්ගයේ තියෙනවා. මේ සියල්ලම අතහැරලා දාලා අරක විතරක් කෙරුවයි කියලා ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි දැන් අපි කරන්නේ මේ මුදල යොදාගෙන මුළු පද්ධතියම අපි ඊටත් වැඩි අඩු මුදලක් යොදාගෙන පද්ධතියම සංවර්ධන. උදාහරණයකට මේ රේල් ක්‍රොසින්ග්ස් නිසා බරපතල ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ නිසා තමයි ඔය කියන ප්‍රොජෙක්ට් එක උඩින් ගියේ. නමුත් මේකේ අපිට පුළුවන් ඒ තැන්වල විතරක් ෆ්ලයි ඕවර්ස් දාන්න.
ඒකට අපි සැලස්මක් හදලා තියෙනවා. ඒකටත් අපිට ජපානයෙන් තමයි ජයිකක තමයි ආධාර කරන්න. හැබැයි අපි හිතමුකෝ උදාහරණයක් කිලෝමීටර් 50ක විතර තදබදය විසඳන්න කල්පනා කරපු ව්‍යාපෘතියකින් අපිට පුළුවන් වෙනවා මහනුවර දක්වා අනුරාධපුරය දක්වා හබරන කුරුණෑගල සම්බන්ධ කරන්න අවිස්සාවේල්ල දක්වා ඩබල් ට්‍රැක් කරන්න මේ සියල්ල අපිට කරන්න පුළුවන් වෙනවා ඔය කියන මුදල භාවිතා කරලා. ඉතින් මම හිතන්නේ කොළඹ ගැන විතරක් කල්පනා කරනවා ඔබතුමා කියන හරි. නමුත් මගේ මතේ හැටියට නම් අපි එවැනි මුදලක් යොදලා ඊට වැඩි සංවර්ධනයක් කරන්න පුළුවන් නම් දුම්රිය ධාවනේ අපි කළ යුත්තේ ඒකයි. නිසා ඒ තීන්දුව වැරදි කියලා මම හිතන්නේ නැහැ. මේ වෙලාවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයිද මොන මට්ටමේ? ව්‍යාපෘතිය දැන් ගණනාවක් ක්‍රියාත්මකයි. මොකද කැලණි වැලි එක ක්‍රියාත්මකයි. ඊගාවට කුරුණෑගල හබරන දැන් ක්‍රියාත්මකයි. මහනුවර පේරදෙනිය ඩබල් ට්‍රැක් කරන එක ක්‍රියාත්මකයි. ඊගාවට ඕමන්තෙන් එහා ට්‍රැක් එක හොඳයි. නමුත් ඕමන්තෙන් මෙහා දුම්රිය ඊටාම හෙමින් තමයි දුවන්නේ පරණ ට්‍රැක්ස් නිසා. මේ සියල්ල අලුත් වැඩියා කරන ව්‍යාපෘති මේ වෙනකොටත් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ආරම්භ කරලා තියෙනවා. ඔව්. يعني යම් කාලෙකින් ඉවර කරනවා කියලා සැලසුමක් තියෙනවද නැත්නම්? අපිට තියෙන බරපතලම ප්‍රශ්නය තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල සේවක හිගියෙකුත් තියෙනවා. මේ කුඩා දේවල් උදාහරණයක් රේල් ට්‍රැක් එකක් හදන එකට මගේ මතේ තමයි රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපිට විදේශීය කොන්ත්‍රාත්කරුවෝ අවශ්‍ය වෙන්න බෑ. අපි ඊට වැඩිය දේවල් කරපු රටක්. නමුත් මොකක් හෝ ප්‍රශ්නයක් නිසා ඕමන්තෙන් එහා ටික හදාගන්නත් ඉන්දියාව ඕනේ. බෙලියත් එක හදාගන්නත් චීනය ඕනේ වුණා. ඉතින් දැන් මේ පොඩි අපි බලනවා මේ හබර ඔය කියපු ඒවා දැන් පේරදෙනිය වගේ ඒවා අපි දෙන්නේ නැහැ පිට රට සමාගමට. අපි බලනවා මේක දෙපාර්තමේන්තුවල සේවකයෝ හිටියත් පුළුවන්. නැත්තම් මේ සිල්පර කොට ටික දාලා ලෙවල් ටික අරගෙන රේල් පිහිටි ටික දාගන්න එක මහා ලොකු ඊට වැඩිය දේවල් මේ රටේ දේශීයව කරලා තියෙනවා. සාහිත්‍ය දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් සුනාමියෙන් පස්සේම දුම්රිය දෙපාර්තමේන්තුව උදාහරණයක් දුන්නානේ. හදුවානේ. ඉතින් ඒක බැරි වෙන්න විදියක් නෑ. නමුත් අර අපේ මතයක් තියෙනවනේ හැම එකම පිටරට කොන්ත්‍රාත්කරුවෙක් ඇවිල්ලා එතකොට ඉතින් වැඩක් නෑනේ. ඒ මුදලත් ආපහු කොහෙට හරියනවා. නමුත් මේක අපි උත්සාහ කරලා දැන් උදාහරණයකට මීරිගම මේ කුරුණෑගල මාර්ගය සියලු දෙනා දේශීය කොන්ත්‍රාත්කරු. අපි දකුණ යන එකේ තරම් ගැස්සෙන්නේ නැහැ. ඒකේ අදීටත් වැඩිය ප්‍රමිතිය වැඩි. ඉතින් අපි ආයෙ ගැන විශ්වාසය තියන්න ඕනේ. නමුත් අරක ගියා නම් අපි ජපානයේ කොන්ත්‍රාත්කරුවෙකුට දෙන්න වෙනවා. ඒ බිලියන් ගාන වියදම් කරන කොළඹ ඇතුළට විතර කොළඹට ලස්සනක් ඒ. නමුත් ඒ ටිකෙන් විතරක් මොකද්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි කටුනායක දක්වා එයාපෝට් එකට දුම්රිය මාර්ගය තියෙනවා. එයාපෝට් එක ඇතුළටම තෙල් ගෙනියනවා. මිනිස්සු ගෙනියන්න වැඩ පිළිවෙලක් නෑ. ඒකත් අපි ආරම්භ කරන කොච්චර ලේසිද ගුවන්තොටුපොළෙන් ඇවිල්ලා දුම්රියට නැගලා යන්න පුළුවන්. හරි නුවරට යන්න පුළුවන්, කුරුණෑගලට යන්න පුළුවන්, අනුරාධපුරයට යන්න පුළුවන්. දැන් ඒවත් අපි සකස් කරමින් පවතින ප්‍රශ්න තියෙනවා. රේල්වේ දෙපාර්තමේන්තුව කියන්නේ කාලයක් තිස්සේ නොයෙකුත් තීන්දුව తీරන නිසා විශාල අවුල් සහගත තැනක්. ඉතින් ඒවා එකින් එක අපි නිරාකරණය කරමින් ඇමතුමියත් එක්ක මේ දිනවල අපි කටයුතු කරගෙන යනවා. ඔව්. හැබැයි ඔබතුමා සේවකයන් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා කිව්වට ඇහෙන්නේ නම් කෝච්චි ප්‍රමාණයටත් වැඩිය හින්ජින් ප්‍රමාණයටත් වැඩිය වෘත්තීය සමිති තියෙනවා. සෑහෙන සේවකයන් සමිති තියෙනවා. සමිති තිබුණාට සේවකයෝ නැහැ. සමාජිකයෝ නැහැ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. විශාල සේවක හිගයක් තියෙනවා. ඉතින් ඒක අපි ඉදිරියේදී යම් හැබැයි වෘත්තීය සමිතියක් දෙකක් එළියට බහලා වර්ජනයක් කරාට පස්සේ ඔබතුමාලාට සිද්ධ වෙනවා රජයන් විදිහට උනත් පස්සට යන්න අඩියක් පස්සට ගන්න. අපි එහෙම ගන්නෙ නැහැ. දැන් ඒක පහුගිය කාලේ කෙරුවා. අපි තාම පැහැදිලිව එයාට කියලා තියෙනවා. අපේ උත්සාහය තියෙන්නේ හුඟක් වෘත්තීය සමිතිවල උත්සාහය තියෙන්නේ දෙපාර්තමේන්තුව හදන්න. අපේ රජයක් හැටියට මගේ ඇමතුමියගේ උත්සාහය තියෙන්නේ දෙපාර්තමේන්තුව හදන්න. ඉතින් හදන්න යනකොට වර්ධනය කරනවා නම් එහෙනම් අපි දුම්රිය දුවන එක නතර කරනවා. හැබැයි අපි පෞගිය දීර්ඝ සතියන්තයක අපි හොඳ ආකාරවම දැක්කා. ඒ පිළිබඳව දැන් පොලිසිය මොකද නොදන්නවා යන කෝච්චිය මග නවත්තලා දන්නවා වර්ධනය කිරීම ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඉතාම පැහැදිලිව සියලුම සමිතිවලට කියලා තියෙනවා ජනතාව පීඩාවට පත් කරන්න බෑ. නීතියේ තියෙනවා ජනතාව පීඩාවට පත් කෙරුවොත් එයාට නීතියෙන් දඬුවම් කරන්න පුළුවන් කියලා. කෝච්චි 3ක් කැලෑවල් මැද නැවතුවා. එකක් හබරන, එකක් කොටගල, තව එකක් මට තැන මතක නැහැ. ඒ 3 පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ යනවා. කවුරු වුණත් කමක් නැහැ. අපි එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. වෘත්තීය අයිතීන් දිනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි සුද්ධ යන කෝච්චිය කොටගල කැලේක නවත්තලා
ප්ලට්ෆෝර්ම් එකකුත් නැති තැන සුද්ධ දාලා යන එක ඒක වෘත්තීය ක්‍රියාමාර්ගයක් නෙමෙයි ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ නිසා ත්‍රස්තවාදී පනත යටතේ හරි එහෙම කෙරුවොත් අපි අත්අඩංගුවට ගන්න පැකිලෙන්නේ නැහැ. ඒක තර්ජනයක් නෙමෙයි. හැබැයි මේ සමිතිත් එක්ක කතා කරපුවාම අපිටත් වැටහෙනවා බහුතරයක් සමිති වලට මේ දෙපාර්තමේන්තුව ගොඩ ගන්න යොමුනාවක් තියෙනවා. පරිපාලනෙත් එක්ක යම් ප්‍රශ්න තියෙනවා. දැන් අපි ඈත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිනවා සියලුම සමිතිත් එක්ක මමත් ඇමතුමියත් ඒ ප්‍රශ්නත් අපි निराකරණය කරනවා. නමුත් ජනතාව පීඩාවට පත් කරන්නත් බෑ. දෙපාර්තමේන්තුවේ අඩුපාඩුත් අපි හදලා දෙනවා. ඒක දැන් උදාහරණයකට ඔබතුමාලා hina වෙයි අපි කිව්වොත් නමුත් අනුරාධපුරේ ඉඳලා හැම මාසෙම කොළ මිටියක් එන්න ඕනේ කොළඹට පඩි හදන්න. ෆයිල් එනවා වෑන් එක දාගෙන. නුවරෙකුත් එනවා නාවල පිළි ලංකාවෙම එනවා. ඇවිල්ලා කොළවලට තමයි තාම පඩි හදන්නේ. සුද්දුන්ගේ කාලේ හදපු විදිහට. දැන් අපි අදත් සාකච්ඡාවක් දාලා තිනවා මොබිටෙල් ආයතනත් එක්ක මේක ඔන්ලයින් කරලා පරිගණක කරලා ඒවට කවුරුත් විරුද්ධ නැහැ. රේල්වේ සේවකයෝ රේල්වේ දෙපාර්තමේන්තුවට ආදරේ. නමුත් ඒ සමිති ඒ කණ්ඩායම් අපිටම දුම්රිය ස්ථානාධිපතිවරු ගාඩ්ලා දුම්රිය ධාවනය කරන රියදුරෝ මේ අය අතර නොයෙකුත් ගැටීම් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ සියලු දෙනා සාකච්ඡා කරලා ටීම් එකක් හැටියට කටයුතු කරලා දෙපාර්තමේන්තුව ගොඩගත්තොත් පුළුවන් මේ කාලේ මායි ඇමතිතුමයා ඉන්නකොට නොකරොත් මං හිතන්නේ කවදාවත් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එයාගේ දැනට එයාගේ සහයෝගය අපිට තියෙනවා මේක ප්‍රතිසංවිධානය කිරීම සඳහා. හැබැයි දැන් අවසානයේ වෘත්තීය සමිතිය අයිතිවාසිකම් දිනා ගන්න උත්සාහ කරනවා. ඔවුන් අතර ගැටුම් තියෙනවා. ආණ්ඩුවත් එක්ක රජයත් එක්ක ගැටෙනවා. අවසානයේ ජනතාව මහමග නතර වෙලා තමයි අපි මෙතෙක් කිසිම වෘත්තීය සමිතියක් එහෙම කෙරුවත් අපි නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න නිදහසක් තියෙන රටක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට. හැබැයි ඒකෙදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්න බෑ. හරි කැලයක් මැද ගිහිලා කාන්තාවෝ ආබාධිතයෝ ලෙඩ්ඩු විදේශ රටකින් ඉඳලා ආපු අය කැලවකට මොකද වෙන්නේ දිලු ඒ ගැන අපි ඒක ක්‍රියාත්මක කරපු අය පිළිබඳව වගකිව යුතු අය මේ වෙනකොට CID එක පරීක්ෂණයක් පවත්වනවා. එයාගේ පරීක්ෂණය අනුව නඩු පවරන්න අපි කටයුතු කරනවා. දැන් ওই පරීක්ෂණ ඉවරලා යම් සේවකයන් පිරිසකට වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තොතින් ඊළඟ පාර වුන් කැලේ කෝච්චිය නවත්තන එකක් නෑ. දෙමට කොටට ඇවිල්ලා නවත්තලා වර්ජනය කරා. ඒ ජනතාවට මගියට තමයි නෑ. මෙහෙමයි වර්ජනය කරන්න දැන් වර්ජනය කරන්න හේතු තියෙනවා. හැබැයි ඊට පස්සේ සිද්ධ වෙන්නේ ආයිමත් රජයේ මැදිහත් වෙලා වෘත්තීය අරගල නිමාවටපත් කරලා කෝච්චිය පාරට දාන්න ආයිමත් සේවකයන්ව සේවයේ පිහිටුවනවා. මමයි පවිත්‍රා දේවී වර්ණී ආරච්චි ඇමතුමියයි මේ ශේෂ්ත්‍රයේ බාරව ඉන්නකම් වර්ජනය කරලා තර්ජනය කරලා අපෙන් අයිතීන් දිනා ගන්න අපි දෙන්නේ නැහැ. මොකද එහෙම කරුවොත් ඔක්කොමලා එහෙම කරනවා. නමුත් අපිත් එක්ක සාකච්ඡා දැන් ඊයේ ස්ථානාධිපතිවරු එක්ක අපි දෙන්නම සාකච්ඡාවක් තිබුණා. එයාගේ ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න. එයාගේ ඉල්ලීම් සොඟක් ඒවා සමහරක් ඒවා සාධාරණයි. ඉතින් පරිපාලනයෙන් සමහරක් ඒවා වරද්දලා. මොකද පරිපාලකයෝ ඔක හුඟක් ආයතන වල තියෙන තැනක් නේ. පරිපාලකයෝ ඉන්නේ වෙනස් තරයක. මේක විතරක් නෙමෙයි හැම එකේම එහෙමයි. සේවකයෝ ඉන්නේ වෙන තරයක. හුඟක් වෙලාවට පරිපාලකයන්ගේ සැලකිල්ලක් නැහැ. ඇත්ත වශයෙන් ඔපරේෂන් එකේ ඉන්න අය පිළිබඳව. දැන් මම CTB එක බාරගත්තමත් මං පරිපාලන අධිකාරියට කිව්වේ සභාපතිතුමා උයි මමයි ගෙනල්ලා මෙයාට දැනුම් දුන්නේ DM ලා ඉන්න පුළුවන් DGM ලා ඉන්න පුළුවන් මැනේජර්ලා ඉන්න පුළුවන් ඔක්කොම ඉන්න පුළුවන්. නමුත් බස් රථ 6000ක් එළවන රියදුරෝ කොන්දොස්තරලා තමයි මේ ඔක්කොම පඩි ගෙවන්නේ. එතකොට පාලන අධිකාරියට බෑ ටයි දාගෙන AC කාමරේ ඉඳලා කුඩම්මගේ සැලකිල්ල කරන්න රියදුරු කොන්දොස්තර මහතුමා. එයාට අපි උපදෙස් දුන්නේ පළවෙනි ප්‍රයොරිටි එක. තියෙන්න ඕනේ රියදුරාටයි කොන්දොස්තරයි. අද ඔබතුමාලා ඩිපෝල්ට ගිහලා බලන්න. එයාගේ මේ රෙස්ට් රූම් තිබුණේ අපායල් වගේ. ඇතුළට යන්න බෑ. අද අපි මැනේජර්ලගේ කාමර හදන්නේ නැහැ. නමුත් රියදුරුව කොන්දොස්තරලගේ රෙස්ට් රූම් ටික අපි හදනවා. එයාගේ වැසිකිලි පහසුකම් ටික අපි හදනවා. ඒ බිල්ඩින් අපි අලංකරණය කරනවා. ඉදිරියේදී අපි එයාට නිල ඇඳුමක් දෙනවා. එයාට අපි ටාගට් දීලා ඒ ටාගට් එකට එහා උපයපුවම මුදලක් දීලා තියෙනවා. පඩි වැඩි කරලා තියෙනවා. මේ අවුරුද්දේ අපි බෝනස් එකක් දුන්නා. ඒ අය ගේන ආදායම පිට නිකන් දෙන්නේ නැහැ. ඒ නිසා ඒ මුදල් ගේන අයට සලකන්නේ නැතුව AC කාමරේ ඉන්න අයට සලකලා බෑ. රේල්වෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන ගාඩ්ලා ස්ටේෂන් මාස්ටර්ස්ලා දුම්රිය ධාවනය කරන අයගේ කුඩා ප්‍රශ්න පිළිබඳව හුඟක් ඉහළ ඉන්න අය සමහරක් වෙලාවට සැලකිලිමත් නොවීම ප්‍රශ්නයක්. ඉතින් ඒකට ඇමතුමියත් මැදිහත් වෙලා ඒ පරතරයත් අපි අවම කළා තියෙනවා. මම විශ්වාස කරනවා රේල්වේ දෙපාර්තමේන්තුවේ අය අපි දෙන්නට සහයෝගය දෙයි. මොකද එයා දන්නවා අපි අවංකව එයාගේ ප්‍රශ්න වලට පිළිතුරු සොයනවා කියන එක. ඔව්. දැන් ඒත් එක්කම පොදු ප්‍රවාහන සේවයේ පාරේ දුවන බස් ටික ගැන ගත්තොත් CTB එක පැත්තෙන් එක කතාවක්, පෞද්ගලික පැත්තෙන් තව කතාවක්. දැන් කොහොම වුණත්
බස්ගාස්තු යම් ප්‍රමාණයකට වැඩි වුණා කොවිඩ් තත්ත්වය ඇතුලේ. සමහර තැන්වල අපි දකිනවා ආසන ගානට විතරක් මගින් ගෙනියන්න පුළුවන් හින්දා තමයි ඔබතුමාලා ගාස්තු වැඩි කරලා දුන්නේ. පස්සේ අඩුවේ කියන පොරොන්දුව මත. හැබැයි ආයිමත් තෙල් වැඩි වෙනකොට මේ කියන්නේ අමතර කොටස් වල මිල වැඩි වෙනකොට බස් හිමිකරෝ කැමති වෙන එකක් නෑ ගාස්තු අඩු කරගන්න. හැබැයි සමහර තැන්වල හිටගෙනත් සෙනග අරගෙන යනවා. මේ කොවිඩ් තත්ත්වය නිසා බරපතල පරිහානිකට ලක්වෙච්ච ශේෂ්ත්‍රයක් තමයි ප්‍රවාහන ශේෂ්ත්‍ර. ඒ බලපෑම ළඟමටත් තියෙනවා, පෞද්ගලිකාංශයටත් තියෙනවා. මොකද එක කාරණයක් තමයි එක කාලයක් මේවා සහ මුලින් නතර කරලා තියෙනවා. එතකොට මේවා ලීසින් සහ නොයෙකුත් දේවල් තියෙන බස් රථ ළඟම නැහැ. ළඟමත් කීපයක් තියෙනවා ලීසින් තියෙන, නමුත් බහුතරයක් නැහැ. නමුත් පෞද්ගලිකාංශයේ බස් රථ 27000ක් තියෙනවා. මේ 27000න් 20000ක් විතර වැඩිපුර කොටහ අයිති කොම්පැනියට, අයිතිකාරයට නෙමෙයි. ඒතකොට මේවා නවත්තලා තිබීම තුල අපි නීතියක් දැම්ම අය කරන්න බෑ කියලා. අය කරන්න බැරි වුණත් මේවා එකතු වෙනවා. පොලිය එකතු වෙනවා. එතනින් අර්බුදයක් එනවා. බස් රථ කියන ඒවා සතියක් දෙකක් නතර කරලා තිබුණාම ටයර් මේ බැටරි මේ සියල්ල සවුත්තු වෙනවා. ඒක එක සැරේ අපි රට විවෘත කරපුවම මේ අමතර කොටස් දැන් අපි ආනයනය සීමා කළ නිසා අමතර කොටස් හිගයක් තියෙනවා. නිසා දාවන වියදම විශාල වශයෙන් ඉහළ ගිහලා තියෙනවා. ඉතින් යම් ගාස්තු වැඩි කිරීමක් ලබා නොදෙන බැරි. ඉතින් මේක දැන අපි විසඳුමක් දුන්නේ නැත්නම් ඒ ශේෂ්ත්‍රේ කඩන් වෙනවා. ඉතින් යම් බරක් අපිට ජනතාව අපිට දාන්න වුණා. කැමැත්තෙන් නෙමෙයි. නමුත් මේ ශේෂ්ත්‍රය පවත්වාගෙන යාම සඳහා දැන් යම් මට්ටමකට හුස්ම අරගෙන ඒ ප්‍රවාහන ශේෂ්ත්‍රය සක්‍රිය වෙලා තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම දැනුවත් කරනවා මේ කොවිඩ් තත්ත්වය නිසා ආසන ගානට පමණක් මගින් ගෙනියන්න කියන කාරණේ. අපි දැනුවත් කෙරුවත් ඒක ප්‍රායෝගික නොවන බව අපි දන්නවා. මොකද අන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. දැන් වෙනදා බස් එකේ පාපුවරුවෙත් එල්ලිලා පුළුවන් නම් අර මේ හුඩ්රක් එකෙත් නැගලා ගියා නම් ඒ පිරිසම ආයි වැඩට යනවා. රස්සාවට යනවා, ඉස්කෝලේට යනවා, නගරයට එනවා. ඉතින් ඒ පිරිසට ආයි සීට් එකේ විතරක් ඒකට ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒක කාටවත් දුස් කියන්න බෑ. අපි බස් රථ වැඩි කෙරුවානේ. අපි වාර ගානක් වැඩි කෙරුවා. හැබැයි ඔබතුමා වුණත් මම වුණත් මම වැඩ ඇරිලා යන්නේ 5යි කාලේ බස් එකේ නම් මම කැමති නෑ 5:00 බස් එකේ යනකම් විනාඩි 15ක් ඉන්න. මොකද මමත් බලන්නේ පුළුවන් තරම් ඉක්මනට ගෙදර ගිහිල්ලා ගෙදර අයත් එක්ක දරුවොත් එක්ක ගෙදර අයත් එක්ක ඉන්න. විනාඩි 15ක්වත් කොවිඩ් හැදෙයි කියලා අපි පරිස්සම් වෙන්න ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඉතින් මිනිසුන්ට කිව්වයි කියලා ඒ විනාඩි 15 වුණත් ගෙදර යන්න කලින් යන්න තමයි උත්සාහ කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් දෙපැත්තෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් බස් හිමියොත් කියන්නේ ඒ බස් එකට පුරුදු වෙච්චා ඒකේ යන්න එනවා. ඉඳගෙන නැත්තම් හිටගෙන හරි යනවා. ඉතින් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඇති වෙන තත්ත්ව. නමුත් ඉදිරියේදී අපි හිතනවා ඔය නීතිත් අපිට අයින් කරන්න හැකියාව ලැබෙයි. නමුත් ඉතින් අසාධාරණ ලෙස සෙනග පටවන එක හොඳ නැහැ. යම් ප්‍රමිතියකට මේ ප්‍රවාහන අපි ගේන්න උත්සාහ කරන පිට රටත් හිටගෙන යන බස් රථ තියෙනවා. නමුත් ඒකෙත් යම් සීමාවක් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම බස් සංගම් මාත් එක්ක බොහොම ළඟින් වැඩ කරනවා. ඉතින් එයාටත් අපි කියලා තියෙනවා මේක ආදායමම නෙමෙයි ප්‍රමිතියත් යම් මට්ටමකට ගේන්න අපි සහයෝගය දෙන්න කියලා. සහයෝගය තියෙනවා. ඉතින් එයාගේ ඉල්ලීම් වලට අපි එකඟ වෙනවා වගේ එයාත් එකඟ වෙනවා. ඉතින් ඒවා කඩ කරන යම් කොටහකුත් ඉන්නවා. ඉතින් ඒවත් පොලිසියෙන් අල්ලනවා, උසාවි දානවා. දෙකම සිද්ධ වෙනවා. නීතියේ තරම් ප්‍රායෝගික නොවන බව අපි නොදන්නවත් නෙමෙයි. නමුත් කොවිඩ් තත්ත්වෙත් එක්ක ඒවට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉදිරියේදී අපි පුළුවන් විදිහට සමනය කරන්න. ඊයේත් තෙල් වැඩි වුණා. නමුත් අපිත් එක්ක සංගම් එකතාවට ආවා. නැවත මේ වසර තුල අපි වැඩිවීමකට යන්න තියා සාකච්ඡාවක්වත් කරන්නේ නැහැ කියන එකකතාවට ඒ ඇත්ත. මොකද ඒ අයත් පිළිගන්න මගින්ටත් දැරිය හැකි උපරිම බරක් තියෙනවා. ඊට වැඩිය බරක් දෙමුත් මගින්ටත් යන්න බෑ කියන කාරණේ සංගමුත් පිළිගන්න. ඉතින් අපි මේ සීමාවෙ ඉන්නේ. අපි පොදු ප්‍රවාහනේ භාවිතය දැන් අඩු වෙලා තියෙනවා යම් සැලකිය යුතු ප්‍රතිශතයකින්. ඒක ඉතින් ඒක අපිමනේ කෙරුවේ. මොකද කොවිඩ් එකත් එක්ක සෞඛ්‍ය අංශ අපි වුණත් මේකේ භයානකම කොටහ පොදු ප්‍රවාහනය කියන එක අපිත් කිව්වා. ඉතින් අපි මිනිස්සු දිරිගැන්නුවා වෙනත් ක්‍රමවේදවලට යන්න. ඉතින් ඒක පුරුදු වෙච්ච අය මේකට තාම සියලු දෙනා ඇවිල්ලා නැහැ. අපේ බස් 27000න් තාම අපි බස් 15000ක් විතර තමයි ධාවනය කරන්නේ පෞද්ගලිකාංශ. ඉතුරුවට නැහැ. ඒවා තාම පාරට දාලා නැහැ. දැන් එක කාරණා ඒ කියන්නේ දැන් සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ වැඩි කරව බස් ගාස්තු යම් ප්‍රතිශතයක් අඩු කරන්න පුළුවන්ද මේ තියෙන තත්ත්වෙත් එක්ක? ඔව් පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන තත්ත්වෙත් එක්ක. නමුත් මේත් එක්කම තෙල් මිල ඉහළට එනවා නම් එතකොට ඒ දවසට තමයි අපිට ආපහු කල්පනා කරලා බලන්න වෙන්නේ. මොකද්ද මේකට කරන්න පුළුවන් කියන කාරණය. බස් හිමියොත් මේ වෙලාවේදී මම දන්නේ මගෙත් එක්ක නම් අනිත් ඇමතිවරුත් එක්ක වැඩ කරපු විදිහ මම දන්නේ මගෙත් එක්ක නම් මස් රාත්තලම ඉල්ලන තත්ත්වයක නැහැ. ඉතින් අය බොහොම අවමයකින් අවම ගාස්තු අපි රුපියල් 3කින් විතරයි වැඩි කෙරුවේ. ටයර් බැටරි ලිහිසි තෙල් වැඩි වෙලා තියෙන්නේ රුපියල් 3,400.
එහෙම බලපුවාම යම් සහයෝගයක් මේ කොවිඩ් තත්ත්වය යටතේ ඒ අයත් අපිට දීලා තියෙනවා ඒක කියන්න. ඔව්. දැන් හැබැයි දැන් ඔය කොවිඩ් නිසා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න එක යම් අධෛර්යමත් වීමක් වුණා තමයි. ඊට වසර ගානක ඉඳලා පුළුවන් තරම් උත්සාහ කරා දැන් මේ නාගරික තදබදයටත් හේතුව ඔබ නියෝජනය කරන නුවර ට්‍රැෆික් එකටත් අපි මේ ඉන්න කොළඹ වම්බලපිටිය ට්‍රැෆික් එකටත් හේතුව පෞද්ගලික වාහන වලට යොමු වීම, පොදු ප්‍රවාහනයෙන් ඈත් වීම. හැබැයි මේ ප්‍රවාහනයේ බස්වල තියෙන ප්‍රමිතිය, ගුණාත්මක බව, ලබා දෙන සේවය කොච්චර වෙලාවක් ගමනාන්තයකට යන්න ගන්නවද කියන මේ කාරණා එක්ක ගොඩක් කලින් ජනතාව මගින් අයින් වුණා ප්‍රවාහන සේවයෙන් පොදු ප්‍රවාහන කියන කාරණයට මං 100ක් එකගයි. අදටත් ඔය කියන පොදු ප්‍රවාහනේ භාවිතා කරන්නේ පුස් සයිකලයක්වත් නැති කෙනෙක් කරුණකොට ඔය බස් එකේ වෙන කවුරුත් යන්නේ නැහැ. ඔබතුමා කියන කාරණේ හරි. වාහනයක් දැන් අපේ හරි පොදු ප්‍රවාහනේ නම් මගේ වාහනේ ගෙදර තියලා බස් එකේ යන එක මට ලේසි වෙන්න ඕන. වාහන යනට වැඩිය. එමුණොත් අපි වාහනේ තියලා යන්නේ නැත්තම් දාඩිය පෙරාගෙන පැයක් මේ විනාඩි 15න් යන්න ඕනේ ගමන පැයක් කොට ගිහිල්ලා රාජකාරී කරන තැනට ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ? අද බලන්නකෝ රජයේ සේවකයෝ වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශය වෙන්න පුළුවන්. ඔය බස් එකක ගිහිල්ලා බැහැලා වැඩට ගියාම ප්‍රසන්නව වැඩක් කරන්න හිතනවාද? එහෙම හිතෙන්නේ නැහැ. මොකද පීඩාකාරී පොදු ප්‍රවාහන. මේක අපි වෙනස් කරන්න අවශ්‍යයි. අපි මූලිකව ඔබතුමා දැක්ක අපි පාක් ඇන්ඩ් රයිඩ් එක පටන් ගත්තා. පාක් ඇන්ඩ් රයිඩ් එක අපි අද තමයි ඊළඟට ඔබෙන් අහන්න හිටියේ මාකුඹුරෙන් පටන් ගත්ත පාක් ඇන්ඩ් රයිඩ් එක දැන් තත්ත්වය මොකද්ද? ඉස්සර වගේ දැන් බස් පේන්න ටිකක් නැහැ. නෑ ඒ බස් රථ අපි වෙනස් කරලා. මොකද අපි පටන් ගත්තේ ඒ අයටත් සහනයක් හැටියට සංචාරක ශේෂ්ත්‍රයේ හිටපු බස් රථ තමා අපි අරගෙන එයාටත් රස්සාව නැති හින්දා යොදවුවා. දැන් සංචාරක ශේෂ්ත්‍රය ආරම්භ වෙනවා. නමුත් දැන් අපි අශෝක් ලේලන්ඩ් එකත් එක්ක කතා කරලා වායු සමීකරණය කරන ලද ලේලන්ඩ් බස් රථ දාලා තමයි අපි ධාවනය කරන්නේ. ඒ බස් රථ ප්‍රමාණය ධාවනය වෙනවා. ඉතින් අද තුමා මාකුඹරට ගිහිල්ලා බැලුවොත් ඒ කාර් පාක් එක ෆුල්. මොකද සියලු දෙනා වාහන යන සියලු දෙනා වාහන විතර දැම්ම නැත්තම් ෆුල් වෙන්න බෑනේ. තමන්ගේ වාහනේ දාලා යන අය නිකන් යන අයත් ඒක ඇති. අරමුණ වාහනේ දාලා යන එකනේ. දාලා යන ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඒක අපි දැන් රට පුරා ව්‍යාප්ත කරන්න අපි බස් 200ක් ආනයනය කරන්න ටෙන්ඩර් උත් ඉවර කරලා ඔක්කොම කරලා දැන් කැබිනට් අනුමැතියත් ලැබිලා. නමුත් මේ විදේශ විනිමය ඩොලර් ප්‍රශ්නෙත් එක්ක යම් තැනක හිර වෙලා තියෙනවා. ඉතින් අපි විදුලියෙන් ධාවනය කරන බස් රථ යම් ඇණියකුත් අපි ප්‍රොකියෝ කියන්නේ මේ ප්‍රසම්පාදනය කරන්න දැන් අපි සූදානමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම ඔබතුමා කියපු කාරණේට ඔච්චර ඔය බස් එක යන්නේ කොහොමද මිනිස්සු යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සුව පහසු ප්‍රවාහන සේවයක් ඇති කර යුතුයි. ඉතින් මගේ වගකීම මේක. ජනාධිපතිතුමා මට පවර්ලා තියෙන වගකීම මේක. මේ කාලේ මුදල් නැතුව කරන එක ඒක ලේසි නෑ. දැන් අපි කරුවේ ටූරිස්ට් සෙක්ටර් එකේ තිබුණ ඒවා හයරකට අරන් තමයි අපි දිව්වේ. හැබැයි දැන් එයාලා ඉල්ලනවා අපහු යන්න. දැන් අපි යාලා යවුවා. දැන් අපි අශෝක් ලේලන්ඩ් එකෙන් කුලියට අරගෙන තමයි දැන් පාක් ඇන්ඩ් රයිඩ් එක දුවන්නේ. ඉතින් අර ඔබතුමා කිව්වා වගේ අර රෝල් කර මොකෙන් හරි කොක්කෙන් හරි කෙක්කෙන් හරි වැඩේ වෙන්නත් එපා. ඉතින් අපි දවසක අපි අරුත් බස් රථ ටික ගෙනල්ලා සහ මුලින් සුවපහසු සේවයක් ප්‍රධාන නගරවලින් ආරම්භ කරලා ග්‍රාමීයවත් සපයන්න බලාපොරොත්තු වෙනවා. බස් රථ 600ක් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් දැන් ඇනෝම් කරලා තියෙනවා. ඒවා අර අපි හැමදාම දැකපු ලොරි චැසියට ගහපු බස් රථ නෙමෙයි. ඔව් අන්නේ ඊළඟට මම අහන්න හිටියේ ජනාධිපතිතුමත් ප්‍රසිද්ධියක ඊළඟට අපි ආනයනය කරන බස් රථවල ප්‍රමිතිය මොකක්ද කියලා. අර අපි දැක්කනේ නේ ලොරි චැසි වලට මෙහෙ ගෙනල්ලා බොඩි ගහලා දුවන බස්. ඒක නෙමෙයි. දැන් අපි මේ සැරේ මේ ඇනෝම් කළ තියෙන බස් රථ 600ම ලොකු බස් රථ 100ක් සහ කුඩා බස් රථ 500ක් ග්‍රාමීය ධාවනයේ සඳහා. මේවා වායු සමීකරණය කරන ලද බස් රථ නෙමෙයි. නමුත් මේවා ලොරි බසුත් නෙමෙයි. මේවා නියමිත ප්‍රමීතිය සකස් කරපු බස් රථ. ඉතින් ඒවා කොහෙන්ද ආනයනය කරන්නේ? ඉන්දියාවේ. ලේලන්ඩ් සමාගම තමයි ඒක ප්‍රසම්පාදනයෙන් ගිහිලා තියෙන්නේ. ඉතින් ඒකත් අපි එවන ඕනේ කුණු ගොඩක් ගන්න සූදානම් නෑ. අපි කණ්ඩායමක් දැන් අපි දැකනේ කෝච්චි පෙට්ටි වල දැන් තියෙන ප්‍රශ්නේ. ඔව් ඒකනේ. ඒ නිසා අපි කෝච්චි එන්ජින් වලත් ප්‍රශ්නයක් තිබුණා නේද? එන්ජින් තාම එහෙමද? නෑ ඒ එන්ජින් වල ප්‍රශ්නේ දැන් නිවැරදි කරලා තියෙනවා. නමුත් ඉතින් කොහේ හරි වරද්දලානේ. නැත්තම් ගෙනල්ලා මෙහෙ නිවැරදි කරන්න ඕනේ නෑ. ඉතින් ඒක අපි බස් එක කරගන්න ලෑස්ති නෑ. අපි මමත් යනවා. අපි වෙනම කණ්ඩායමක් යනවා. අපි යාගේ මුදල් ගන්න නෑ. අතින් වියදම් කරලා ගිහිල්ලා හරි අපි මේවා බලලා නියමිත ප්‍රමිතියේ මොකද අපි ගේන්නේ අලුත් එකක්. මෙච්චර කල් ගෙනල්ලා තිබුණේ ලොරි ඒවා. අලුත් එකක් ගෙනල්ලා ඕකේ අරට වැඩි ප්‍රශ්නයක් වුණොත් ඒකත් අපි මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මේවා පරීක්ෂා කරලා බලලා ක්‍රමයෙන් අපි කොහොමත් මේ අවුරුදු 3 ඇතුළත සුවපහසු සේවයක් අපි ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ආයිමත් අර ප්‍රශ්නේ සල්ලි තියනවද? ඉන්දියන් මේ 600 නම් අපිට ඉන්නේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකක. ඉතින් ඉන්දියානු ණය ආධාර වැඩසටහනට තමයි 600ක් එන්නේ. චීනෙන් එන්න තිබුණු 200 සල්ලි නැති නිසා තමයි තාම අපි කියන එක නතර කරලා තියෙන්නේ. නමුත් අපි කොයි වෙලේ හරි අපි අමාත්‍යතුමා අපිට සහාය දෙයි. ඒ වෙලාවට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා.
දුම්රිය සම්බන්ධයනුත් අලුතෙන් මොන හරි යෝජනා තියෙනවා. අපි දකිනවා කාර්යාල වෙලාවලත් බොහොම තදබදේ තෙරපිලා ජනතාව යන්නේ කෝච්චියෙන් ඉක්මනට යන්න තියෙන ඉඳ කොහේ හරි එල්ල යන්න නගිනවා. අර මේ දුම්රිය මැදිරි දෙකක් අතර තියෙන පරතරේ හරි එල්ලිලා පියනවා. හරිම අවදානම් ගමනක්. දැන් ඒ වෙනුවෙන් මොන හරි අලුත් විකල්ප වෙනුවෙන් තමයි මම ඔබතුමාට ඉස්සර සඳහන් කරපු පුළුවන් තරම් දුම්රිය මාර්ග ඩබල් ට්‍රැක් කිරීම. අපි හිතන්නේ දුම්රිය මාර්ගයක් ඩබල් ට්‍රැක් කරපුවම අපි නිකන් හිතන්නේ ආ දුම්රිය දෙකක් යන්න පුළුවන්. එහෙම නෙමෙයි. එක මාර්ගයක් තියනවා වගේ නෙමෙයි 5 ගුණයක් දුම්රිය මාර්ග වැඩි කරන්න පුළුවන්. මොකද මාරු වෙන්න පුළුවන්. දුම්රිය දෙකක් මාරු වෙන්න පුළුවන්. ඒක ඇත්තටම පාරක් වගේ. දැන් තනි වාහනයක් පාරක් තිබුණොත් අපිට එක පැත්තකට විතරයි යන්න පුළුවන්. නමුත් ලේන් දෙකක පාරක් තිබුණොත් අපිට දෙපැත්තටම යන්න පුළුවන්. ඒ වගේම තමයි දුම්රිය මාර්ගයෙන් 5 පාරක් විදියට පාවිච්චි කරන්න. ඒකට අවශ්‍ය ඕනෑම වාර ගානක් උඩහට පල්ලට ධාවනය කරන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු වෙන්න අන්න අර ඔබතුමා කියපු දැන් නුවරත් අපි ඒක පටන් ගත්තා. අර කියපු මුදල භාවිතා කරලා තියෙන ට්‍රැක්සුත් අප්ග්‍රේඩ් කරලා පුළුවන් තරම් ඩබල් ට්‍රැක් කරන්න. ඩබල් ට්‍රැක් කරපුවාම අපිට එක සැරේ දුම්රිය දෙපැත්තට ධාවනය කිරීමක්. දැන් එක පැත්තක් ඉවර වෙන්න එපා අනිත් පැත්තට යන්න. ඒක සහ මුලින්ම නැති වෙනවා ට්‍රැක් දෙක එනකොට. ඉතින් මේක තමයි අපි අපේ තියෙන ඉලක්කය. දැන් මේ අපි බැලුවොත් දවල් දවසටත් මහපාරේ කන්ටේනර් පෙට්ටිය යනවා. හැබැයි දුම්රිය පාර නිකන් තියෙනවා. අපි දන්නවා අතීතයේ ඒ කියන්නේ මගීන් ප්‍රවාහනය කරලා නෙමෙයි දුම්රිය ලාභ ලැබුවේ බඩු ප්‍රවාහනය කරලා. හැබැයි දුම්රිය පාර දවල්ට රත් වෙවි තියෙනවා. පාර පුරා මාර්ග තදබදයක් හදාගෙන කන්ටේනර් පෙට්ටි මහපාර යනවා. ඒවට නැද්ද අලුත් විසඳුම්? මේකේ නොයෙකුත් කාල සීමාවලදී වෙච්ච පරිවර්තනයන් නිසා ඔය කියන විශාල පරිහානියකට ලක් වෙලා තියෙනවා. උදාහරණයකට ඉන්ධන. ඉස්සර සියලුම පළාත් වලට ඉන්ධන ගෙනිච්චේ දුම්රියෙන්. හැබැයි අද බලන්න අපේ පෙට්‍රෝලියම් එකේම බවුසර් කීයක් දාවනේ. ඉතින් පෙට්‍රෝලියම් එකේ බවුසරයක් දාපුවම ලක්ෂ 2-3ක් එකට ගෙවනවා. ඉතින් ඒතකොට ඒකට කාට හරි ලාභ ලබනවා. ලොක් එකක් අල්ලගෙන බවුසරයක් දාගන්නත් පුළුවන්. ඒ වගේ පොඩි ඒවා නිසා තමයි මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා කියනවා වගේ නිවැරදි වරාය ඇතුළට තියෙනවා දුම්රිය මාර්ග. හැබැයි අර සුද්ධ හැදුවට පස්සේ මේ දුම්රිය පොළවල් ඒ වගේ යටිතල පහසුකම් කාලීනව දියුණු වෙලා නැහැ. මොකද ඒවට ක්‍රේන්ස් ඕනේ. අපි තුමු කන්ටේනරයක් ගෙනියන ලේසිම ක්‍රමය දුම්රිය. දැන් අපි පිටි යවන්නේ ප්‍රීමා එකට අපි සම්පූර්ණයෙන් ගාමිණී ලොකු ගෑමතුමා මැදිහත් වෙලා දුම්රියක්ම අපි ලබලා දුන්නා. ඒක අපි දකින්න ඉස්සර දකින්න ප්‍රීමා කියලා ගහපු ලොරි කීයක් අපි දකින්නවද හබරන්න ට්‍රින්කෝ පාරේ. අද ඒ ලොරි ප්‍රමාණය ඔබතුමාලා දකින්නේ නැහැ නේද ගියාම. ඒ දකින්නේ නැත්තේ අපි දුම්රියක්ම දීලා තියෙන නිසා. සිමෙන්තියකට අපි දීලා තියෙනවා දුම්රියක්ම. එහෙම් පිටින් අපි ගාස්තු ගෙවලා නිකන් දීලා නැහැ. ගාස්තු ගෙවලා දුවන්න. වැලි ගේන දුම්රියකුත් ලොකුගේ අමතුමා ආරම්භ කෙරුවා. නමුත් ඒවා යම් තාක්ෂණික ප්‍රශ්න නිසා දැන් වැලි දුම්රිය නතර වුණා. මොකද වැලි පටවලා කොහේ හරි බාලා ඊට පස්සේ ආයතනින් ලොරි වලින් පටවලා මේවා ගෙනියන්න ඕනේ. දැන් අපි බැසිල් අමතුමාගේ උපදේශ පරිදි අපි අත්හදා බලන්න හදනවා. විශේෂයෙන්ම පාරේ ඔබතුමාක් වගේ බහුතරයක් අද වැලි ගල් ලොරි ධාවනය වෙනවා. මේකට විසඳුමක් හැටියට අපිට පුළුවන්ද කියලා දුම්රියට මේ ලොරි ගොඩ කරන්න. ඒක ඉන්දියාවේ කරනවා. දුම්රිය මාර්ග අපි දැන් පරීක්ෂා කරනවා. මොකද බාල පටවන එක ප්‍රායෝගික නැහැ. අපි උත්සාහ කරනවා ලොරියටත් ඉතිරියක්, ඩීසල් ඉතිරි, ටයර් ඉතිරි අපි බලනවා දුම්රියට මේ ලොරි රථ පටවන්න 20ක් 30ක් 40ක් පටවලා දුම්රියෙන් ගේන්න පුළුවන්ද කියන එක අපි දැන් අත්හදා බලන්න අපි උපදෙස් දුන්නා. මම හිතනවා ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරක් තැන්වල දැන් හුඟක් තැන් අපි සිල්පර කොට ගලවලා කොන්ක්‍රීට් දාලා තියෙනවා. කොන්ක්‍රීට් සිල්පර. ඒ වගේ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර සිල්පර කොට තාම තියෙන තැන්වල මේ බර දරන්න බෑ. ඉතින් මෙන්න මේවා තමයි අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් ඒවා අප්ග්‍රේඩ් කරලා පාලම් ගැන අපි බලන්න ඕනේ. මොකද පාලම් අපිට ඒ වෙලෙම රේල්වේ එකෙන් කියපු එක තමයි රේල් කෝච්චි යනකොට පාලම් තියෙනවා. මේ පාලම් වලට මේ වේට් එක ගන්න පුළුවන්ද කියන කාරණේ ඒවා දැන් පරීක්ෂා කරගෙන යනවා. ඉතින් එහෙම යම් සුළු තියෙන ප්‍රතිපාදනත් එක්ක අපි අර මම කිව්වේ අපේ වේගය අඩු වෙලා කියලා. මේ අඩු වේගෙන් උනත් අපි යන්න උත්සාහ කරනවා. ඔව්. මතනේ ඔබේ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අපි ටිකක් වැඩිපුර වෙලා අරගෙන කතා කරේ පොදු ප්‍රවාහනය කියන්නේ ජනතාවට දැනෙන තැනක්. රජයකට උනත් ඉතිරියක් පොදු ප්‍රවාහනයට ජනතාව යොමු කරන්න පුළුවන් නම් ජනතාව යොමු නොවෙන්නේ තියෙන පහසුව වෙලාව මේ වගේ ප්‍රශ්න නිසා මේක ගොඩක් රටවල් දියුණු වෙද්දී පොදු ප්‍රවාහනයට ජනතාව මගින් යොමු කරගෙන තියෙන නිසා. ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අවසාන ප්‍රශ්නය. ජනාධිපතිතුමත් ගිහිල්ලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කළා. ජනතාවගෙන් මුදල් ලබාගන්නේවා
මේ ජනතාව අපස්ථාවට පත්වෙනේවා නියමිත රාජ්‍ය සේවේ ලබා දෙන්නත් නිලධහරින් මුදල් ඉල්ලනේවා ඒවා දැන් ඉවර වෙලාද අඩු වෙලාද ඒවා ඉතාම පැහැදිලිව නාරහැම් පිට සහ වේර හැර කියන්නේ ප්‍රධාන කාර්යාල දෙක ඒ තැන්වල ඉවර වෙලයි කියලා මට 100%ක් සහතිකයක් දෙන්න පුළුවන්. මොකද සම්පූර්ණයෙන් සියල්ල අපි පරිගණක ගත කරලා තියෙනවා. ඔබතුමාටවත් මටවත් බෑ හෙට නාරහැම් පිට දුරකථනයට කතා කරලා කාත් එක්කවත් පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වෙනවා. IVR සිස්ටම් එකක් තමයි පරිගණකයක් තමයි උත්තර දෙන්නේ. අපි දුරකථනයේ අංක ඔබලා අපිට ඕනේ සේවාවල් 3ක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ සේවාවල් ටික එන්ටර් කරපුවම අපිට SMS එකක් එනවා අපේ අපොයින්ට්මන්ට් එක. හෙට 10යි කාලට මට අපොයින්ට්මන්ට් එක ආවොත් මම 10යි කාලට එතනට ගියා නම් මම ඉතාම පැහැදිලිව කියනවා කාර්යයන් 3ම කරගන්න ගියොත් ටිකක් වෙලා යයි. නමුත් එක කාර්යයක් නම් තියෙන්නේ පැය භාගයක් ඇතුළත තමන්ගේ කාර්යභාර ඉෂ්ට කරගෙන පිටවීමේ හැකියාව තියෙනවා. තරවුකාරයෝ ඕනෙත් නැහැ, බ්‍රෝකර්ලා ඕනෙත් නැහැ, කවුරුත් නැහැ. ඒ කියන අපොයින්ට්මන්ට් SMS එක තමන්ගේ දුරකථනයෙන් නොපෙන්නවා ඇතුළත වැඩ කරන හැඳුනුම්පතක් තියෙන නිලධාරීන් ඇරුණකොට නාරහෙම් පිට ගේට්ටුවෙන් ඇතුල් වෙන්නවත් කාටවත් අවසරයක් නැහැ. මේකටත් බණින අය සමහරක් අය ඉන්නවා. ඉතින් අපිට වෙනදා වගේ ගිහිල්ලා කරගන්න බෑ කියලා. වේරහැරත් ඒ විදිහම තමයි යම් තදබදයක් තියෙනවා. මොකද මාස ගාණක් වහලා තිබුණ නිසා. ඒතකොට බෑක්ලොග් එකක් තියෙනවා. දැන් අද මම වේරහැරට අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් මගේ ලයිසන් එක අලුත් කරගන්න මට එන්නේ සමහරක් විට මාර්තු මාසේ අන්තිමට. මොකද අර පරණ අය ඔක්කොම දැන් දාලා. නමුත් ඒ වුණත් කමක් නැහැ. අර වගේ රස්තියාදු වෙන්නේ නැතුව පොලිමේ ඉන්නේ නැතුව කාක්කොණ්ඩ සල්ලි දෙන්නේ නැතුව එන දවසට ගිහිල්ලා වැඩේ කර ගැනීමේ පහසුව මේ දෙකේ අපි හදලා තියෙනවා. අනිත් ඔබතුමා ඉලක්කමක් කිව්වා 100%ක් කියලා. ඒක හරිද? ඒක හරි. මම ඒක ඊටාම පැහැදිලිව විශ්වාසයෙන් මට කියන්න පුළුවන්. ඒ කාර්යාල දෙකේ. හැබැයි තව තියෙනවානේ දිස්ත්‍රික් කාර්යාල. නුවර තියෙනවා, ගම්පහ තියෙනවා, අනුරාධපුරේ තියෙනවා. දැන් වෙන උදාහරණයකට මම අනුරාධපුරේ ගියා දැන් සති දෙකකට කලින් මමවත් සතුටු නැහැ. එතන ඒ වැඩ කෙරිච්ච විදිහ අනුව ඒ යන්ත්‍ර සූත්‍ර කැඩිලා මිනිසුන්ට යම් ප්‍රමාදයක් නැති වෙනවා. ඉතින් තව කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඔබතුමා අහපු ප්‍රශ්නේ ජනාධිපතිතුමා ගියේ වේරහැරට. එතනත් නාරහැම් පිටත් ඒ ප්‍රශ්න අපි ඉවර කළා. ඊයේ පෙරේද අපි අත්අඩංගුවට ගත්ත කාන්තාවක් හොරෙන් ලියාපදිංචි කරන්න උත්සාහ කරපුවම එයා යහුවෙනවා. අපි එහෙම සිස්ටම්ස් දාලා තියෙනවා. නොයෙකුත් අය අතරේ තිබුණා සුපර් පාස්වර්ඩ් කියලා ඒක අයින් කළා තියෙනවා. යුද හමුදාවට අපි පරගණක පද්ධතිය බාර දීලා තියෙනවා. එයා තමයි ඒක සුපර්වයිස් කරන්නේ. ඔක අස්සෙන් උතරින් ගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඉතින් එයා තමයි ඔය අහුවෙන්නේ. නමුත් අපි ඉදිරියේදී දිස්ත්‍රික්ක විශේෂයෙන් අනුරාධපුර හම්බන්තොට ඔය වගේ දිස්ත්‍රික්ක කීපයක් ඔන්ලයින් තියෙනවා. ඔන්ලයින් දිස්ත්‍රික්ක ටික අපි තවදුරටත් ශක්තිමත් කරලා අඩුම තරමේ පළාතට එකක්. දැන් අපි ගත්තොත් මධ්‍යම පළාතට ඔන්ලයින් එකක් නැහැ. ඒක අපි බලාපොරොත්තු වෙන නුවර. එතකොට අපි ගත්තොත් උතුරු මැදට තියෙනවා, අනුරාධපුරේ තියෙනවා, හම්බන්තොට තියෙනවා, දකුණට. අපි පළාතට එක කාර්යාලයක් නාරහැම් පිටින් කරන ඕන දෙයක් කරන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. එතකොට සියලු දෙනාම කොළඹ එන්න ඕන වෙන්නේ නැහැ. උපරිම නුවරලිය කෙනාට නුවර එන්න වෙයි. ඒ ආකාරයට පත් කරන් තමයි මේ වසර තුල අපේ ඉලක්කය තියෙන්නේ. මේ වෙනකොට මොබිටෙල් ආයතනයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රසම්පාදන කටයුතු කරලා ඒ ගිවිසුම් පවා අපි දැන් අත්සන් කරලා තියෙනවා. හොඳයි අපි අද දිලුම් අමනුගම රාජ්‍ය ඇමතුමත් එක්ක අන්ලිමිටඩ් සංවාදයේදීලා ඉන්නේ. අපිට කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳ අපි නැවතත් දිලුම් අමනුගම රාජ්‍ය ඇමතුමත් එක්ක අන්ලිමිටඩ් සංවාදයේදීලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දේශපාලනික කාරණා පිළිබඳව ප්‍රවාහනය සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න පිළිබඳව කතා කළා. තව විෂය සම්බන්ධයෙන් එක කාරණයක් කතා කරන්න තියෙනවා. ඔබට අලුතෙන් වගකීමක් ලැබුණා ප්‍රජාපොලිස් සේවය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දුරය. ප්‍රජාපොලිස් සේවය පැත්තේ යම් වෙනස්කම් කීපයකුත් පහුගිය කාලේ උත්සාහ කරනවා අපි දැක්කා. මොනවද එය ජනතාවට දැනෙන සේවයක් බවට පත් කරන්න පුළුවන් දේවල්? මේ ප්‍රජාපොලිස් සංකල්පය අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයක්. මොකද ඒක ලෝකයේ හුඟක් රටවල් වල ක්‍රියාත්මක කළ සාර්ථක වෙච්ච එකක්. විශේෂයෙන්ම 30 අවුරුදු යුද්ධෙත් එක්ක අපේ රටේ පොලිසියත් මේ යුද්ධෙත් එක්ක ඒකාබද්ධ වුණා. ඒ අයට වැඩිපුරම පැවරුනේ STF එක වගේ ඒවා සංග්‍රාමික අංශ බවට පත් වෙලා යුද්ධ කෙරුවා. ලෝකයේ පොලිසි හුඟක් තැන්වල යුද්ධ කරන්නේ නැහැ. එයා ඉන්නේ වෙනත් කටයුතු සඳහා. නමුත් අපේ පොලිසිය STF එක වගේ කොටස් බිහි කරන්න උනා නැගෙනහිර වගේ ප්‍රදේශවල යුද්ධ කරන්න ක්‍රියාන්විතයට සම්බන්ධ. ඊට අමතරව අනිකුත් පොලිස් ස්ථානත් සක්‍රියව යුද්ධයට දායක වුණා ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා.
මේ නිසාම ප්‍රජාවත් සමඟ ඉතිහාසයේ තිබුණු සම්බන්ධයක් තිබුණා නම් පහුගිය කාලේ ওই ප්‍රජා පොලිස් කියන්නේ ඉස්සර ගමේ රාලහාමි කියලා කෙනෙක් ඉඳලා තිබුණා. එයා තමයි අපරාධ පිළිබඳව දඬුවම්ත් එයාම දීලා තිබුණා ඒ කාලේ. නමුත් එවැනි දෙයක් ඒ නිසා අලුත්ම දෙයක්වත් නෙමෙයි ලෝකේ තියෙන දෙයක් මේ ප්‍රජාව සහ පොලිසිය අතර තියෙන දුරස්ථභාවය නැති කිරීම එක ප්‍රධාන කාරණා. ඊගාවට ඔබතුමාලා දකිනවා ඇයි කියලා ඔබතුමාලා කල්පනා කරනවා අපි අලුතෙන් පොලිසිය අරිනවා. එතකොට සමහරක් අය නම් මම දකිනවා කමෙන්ට්ස් එකම දානවා මොන කරදරයක්ද දැන් ඊට පස්සේ හෙල්මට් එකක්වත් නැතුව යන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේක අපි කරන්නේ මෙතෙක් පොලිසිය තිබුණු ක්‍රමවේදය තමයි මට ලකුණු හම්බෙන්න නම් මම තරුවක් හම්බෙන්න නම් මගේ කොට්ටාසේ මං ලොකු කුඩු ලොඩ් එකක් අල්ලන්න ඕනේ. එතකොට තමයි මට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේ. මට ලකුණු. හැබැයි මොකක්ද ඒකේ තේරුම එතකොට? ඒ කියන්නේ එයාගේ කොට්ටාසේ කුඩු තිබිලා. එයා වළක්වලා නැහැ. අලුත් සංකල්ප ජනාධිපතිතුමාගේ අපි වසං ප්‍රමාණය අඩු කරනවා පොලිසියකට තියෙන 30ත් 40ත් අතර. හැබැයි ඒ වසං 30 හෝ 40 තුල කිසිම අපරාධයක් නැති බවට ස්ථානාධිපතිවරයා වග කියනවා. අපරාධයක් වුණොත් මිනිමැරුමක් වුණොත් කුඩු තිබුණොත් කසිප්පු තිබුණොත් ඒවා වෙන පොලිසියෙන් හරි අල්ලන්නත් පුළුවන්. නමුත් ඒවා එහෙම කියලා මිනිහා අපි ලකුණු අඩු කරන්නේ නැහැ. නමුත් ඒවා අල්ලන එක හොඳ දෙයක් හැටියට අපි දකින්නේ නැහැ. මොකද අල්ලන්නවත් ඒවා නොතියන තත්ත්වයට පත් කිරීම තමයි මේකේ ප්‍රධාන වගකීම වෙන්නේ. ඒත් මේක කරන්නේ කොහොමද? මේක පොලිසිය ඉඳලා කරන්න බෑ. ඒ නිසා තමයි අපි ප්‍රජා පොලිස් සංකල්පේ හදලා සිවිල් ආරක්ෂක කමිටුව වගේ දැනට අපි එක නිලධාරී ග්‍රාම සේවා වසන් 2-3ක් බාරව පත් කළා තියෙනවා. අපි හෙට අනිද්දාට ස්වේච්ඡා ප්‍රජා පොලිස් සහාය කළා. 28000ක් අපි ප්‍රජා පොලිස් අමාත්‍යාංශයට බඳවා ගන්නවා ස්වේච්ඡාවෙන් වැඩ කරන අය. පසුව අය පොලිසියට අන්තර්ග්‍රහණය කිරීමේ පදනම මත පොලිසිය තියෙන සුදුසුකම් තියන අයම පසුව පොලිසියට ගන්න. එතකොට ඒ ප්‍රජා පොලිස් සහාය කළ දෙදෙනෙක් වසම ඉන්නවා. මහජන ආරක්ෂක කමිටුවක් ඒ වසමේ පිහිටුවනවා. යම් අයගේ ඇතුව ග්‍රාම නිලධාරීවරයාගේ ලේකම් ආර්ථික සංවර්ධන නිලධාරී නැත්නම් ඩෙවලොප්මන්ට් ඔෆිසර් කියන කෙනා ප්‍රජා පොලිස් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරිය හැටියට දැන් අපි පත් කළා දිනවා තවත් නිලධාරියෙක් වසමට පත් කරන්නේ නැතුව. ඒතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර කියපු කාරණේ මේ කමිටුව මේ පොලිස් නිලධාරියා සහායකින් දෙන්න තමන්ගේ වසම තුල මත්ද්‍රව්‍ය නොමැති වෙන්න හොරමත් පැන් නොමැති වෙන්න පවුල් අතර අඩදබර ඇති නොවෙන්න හොරකම් ඇති නොවෙන්න වග බලා ගන්න. ඒකට සැලැස්මක් යාරට හදා ගන්න පුළුවන්. මොබයිල් කරන්න පුළුවන්, පෙට්‍රෝල් කරන්න පුළුවන්. ප්‍රධානම කාරණේ තොරතුරු රැස් කරනවා. අපි දැක අන්තවාදී සිද්ධීන් පාස්කු ප්‍රහාරය වගේ තොරතුරු ලබා ගැනීමේ අඩුවක් නිසා. එතකොට මේ අය දන්නවා ගමට අලුතෙන් පදිංචියට එන්නේ කවුද? ඒ අය මොනවද කරන්නේ? ඒ අය කුඩු විකුණනවද? අලුතෙන් ව්‍යාපාරයක් කරනවද? මොකද්ද කරන්නේ? මෙන්න මේ තොරතුරු ගමේ තියෙනවා. ප්‍රජා පොලිස් කාර්යාලයක් හැම වසම තුලම ස්ථාපිත වෙන්න ඕනේ. ඒක දැන් අපි කරගෙන යනවා. පන්සලේ වෙන්න පුළුවන්, ප්‍රජාශාලා වෙන්න පුළුවන්. ඒක තමයි අර නිලධාරියාගෙත් ප්‍රජා පොලිස් සහාය කළ දෙන්නගෙත් වසමේ පොලිස් කාර්යාලය බවට පත් වෙනවා. එතකොට අපි ඉදිරියේදී මේක හරියටම ස්ථාපිත කරුවාට පස්සේ අපි සියලුම ප්‍රධාන නිලධාරීන්ට දැනුම් දෙනවා. සුළු පැමිණිලි දැන් අපි කියන්නේ එම්ஓ බ්‍රාන්ච් එක කියලා. සුළු පැමිණිලි සඳහා යන සියලු දෙනා යන්න ඕනේ අතෙන්ට. පොලිසියට නෙමෙයි. තමන්ගේ වසමේ ප්‍රජා පොලිස් කාර්යාලය. එතකොට ඒකම දැන් නෝනයි මහත්තයයි ගහගත්තාමත් ගිහිල්ලා පොලිසිය පොතේ ලියනවා. ඉතින් OICට වෙන වැඩ නැහැ. පෞල් ප්‍රශ්න විසඳනවා. නමුත් ඒක වසමේ නිලධාරියා දෙන්නගෙනලා සමාදාන කරලා මහත්තයා රෑ බීලා කෑ ගහපම උදේට මහත්තයාට මතක නැහැ. ඕක පොලිසිය පොතේ ලියන්න දෙයක් නැහැ. නමුත් එතුමාට පුළුවන් ඒ දෙන්න සමාදාන කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න. පොල් ගෙඩියක් හොරකම් කරපුවම පොලිසිය පොතේ ලියනවා. මෙන්න මේ වගේ දේවල් වසම තුල සමතයකට පත් කිරීමත් වසම තුල අපරාධ වැළැක්වීමත් විතරක් නෙමෙයි ප්‍රජා කටයුතු. දැන් මේක පරිසර කොට්ටාසෙත් අපි මේකට එකතු කරුවා. මේ කියන්නේ ප්‍රජා පොලිස් සහ පරිසර කොට්ටාසෙ නමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහත්මයා තමයි ඒකට නායකත්වය දෙන්නේ. ඉතින් ඊ යටතේ සෑම පොලිස් ස්ථානයකම ප්‍රජා පොලිස් සහ පරිසර ස්ථානාධිපතිවරයෙකුත් පත් කරනවා. නමුත් සියලුම වගකීම් ලැබෙන්නේ පොලිස් ස්ථානාධිපතිවරයාට. එතුමා තමයි කමිටු පිහිටවන්න ඕනේ. එතුමා තමයි කාර්යාල විවෘත කරනවා. එතුමාට තමයි මේකේ ලොකුම සේවය ලැබෙන්නේ. මොකද එතුමා සතුව තියෙන වසං 30 හෝ 40 සුරක්ෂිතයි කියලා දැන් මම කිව්වේ අර මට කියන්න පුළුවන් මේකේ 100%ක් හොඳයි කියලා. ඒ වගේ ස්ථානාධිපතිවරයාටත් කියන්න පුළුවන් වෙනවා මගේ කොට්ටාසේ 100%ක් අපරාධ වලින් තොරයි කියලා. මේක තමයි ජනාධිපතිතුමාගේ දැක්ම. අපි පයිලට් ප්‍රොජෙක්ට් එක මහනුවර කොට්ටාසේ
ක්‍රියාත්මක කෙරුවා. වෙනස්කම් අඩුපාඩු අපි එකෙන් දැක්කා. ඒවා දැන් අපි නිවැරදි කරලා තව සති දෙකක් ඇතුළත රටේම මේක ව්‍යාප්ත කරනවා. මේකේ වඩාම හොඳ බලපෑම තියෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ. මොකද අපේ පොලිසියයි සමාජයයි අතර ලොකු දුරස්ත බවක් නැහැ. උතුරු නැගෙනහිර කාන්තා බොහොම යුද්ධෙත් එක්ක පසුගාමී. ඉතින් ඒ අය ගෙදර මොන වරදක් වුණත් පොලිස් යුනිෆෝම් එකට බයයි. පොලිසියට යන්නේ නැහැ. ළමා අපචාර සිද්ධ වෙනවා, දූෂණ සිද්ධීන් සිද්ධ වෙනවා. පොලිසියටවත් යන්නේ නැහැ. මොකද පොලිසිය යුනිෆෝම් එකට ඊට වැඩිය බයයි. හැබැයි මේකෙදී අපි කාන්තා කාර්යාංශය වෙන් කරනවා. කාන්තා ළමා කාර්යාංශය අපි වෙන් කරලා එයාට සේවාව වෙනම සපයනවා. වසම තුල එයාගේ ගමේ දෙන්නෙක් ප්‍රජා පොලිස් සහායකලා හැටියට පත් වෙනවා. නිලධාරියට බය වුණත් කමක් නැහැ. ගමේ දෙන්නට බය නැහැනේ. එයත් එක්ක සම්බන්ධීකරණය ඇති කරලා මේක කේරළ ප්‍රාන්තයේ තියෙනවා, ඉන්දියාවේ, ජපානයේ මේක තියෙනවා, හුඟක් රටවල් වල තියෙනවා. ඒක සාර්ථක වෙලා තියෙනවා. මේකත් අපි මේ වසර තුල ලොකු ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි දේශපාලනික කාරණා පිළිබඳ තවදාන යොමු කරවතින් ආණ්ඩුව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. රටේ අර්බුදයක් තිබෙනවා. විකල්ප දේශපාලන ධාරාවන් මතුවෙමින් ඉන්නවා. දේශපාලන පක්ෂ කණ්ඩායම් සංවිධාන ආණ්ඩුව විවේචනය කරද්දී එතනට ජනතාව ආකර්ෂණය වෙලා තියෙනවා. ආණ්ඩුවේ මැතම් දේශපාලන කණ්ඩායම් කතා කරනවා අපේ ආණ්ඩුවට කලින් තිබුණු ප්‍රතිචාරය දැන් තියෙනවද? ඒ පිළිබඳව දෙපාරක් හිතන්න වෙලා නේද කියලා. මොකද එහෙම මතුවෙන්නේ? ඉතා කෙටි කාලයක් ඇතුළේ විකල්පයන්ට ඉඩ හදලා. එහෙම කතු වෙන්න ප්‍රධානම හේතුව තමයි ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කෙරුවේ දේශපාලඥෙක් නොවන කෙනෙක්. එතකොට ඒ අයට උමනාවක් තිබුණා යම් යම් අංශවල වෙනස්කම් කරන්න. ජනතාව ඒකයි එතුමාට ඡන්දෙ දුන්නේ. එහෙමනම් එතුමාටත් වගකීමක් තියෙනවා. එතුමාගේ හිතේ එක තියෙනවා. ඒ කියපු කාරණා ජනප්‍රිය වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. නමුත් ඒවා ඉෂ්ට කරන්න ඕනේ කියන එක එතුමාගේ හිතේ තියෙනවා. එතුමා ඉදිරිපත් කරපු චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් රට පෙරට. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරේ මහින්ද චින්තනය. ඒක තනිකරම යුද්ධය අවසන් කිරීම සහ කඩිනම් දියුණුව ඇතුළත් ඡන්ද ප්‍රතිඥාවක් 90%ක්ම ඒක ඉෂ්ට කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොඩි අමාරු කෑල්ලක් දාගත්තා ඉස්සරහට. සෞභාග්‍ය දැක්ම නෙමෙයි එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රට හදන සෞභාග්‍ය දැක්ම. අනර මුල කෑල්ලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සෞභාග්‍ය කියන එක කියන්නේ කාලා බීලා ඉන්න එක විග්‍රහ කරන්න පුළුවන්. සමහරක් අය හිතනවා සෞභාග්‍ය කියන්නේ කාලා බීලා එහෙමත් කියන්න පුළුවන්. සෞභාග්‍ය කියන්නේ කන්න තියෙන්න ඕනේ, බොන්න තියෙන්න ඕනේ, බෙන්ස් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට කාටද කියන්න පුළුවන් මම සෞභාග්‍යමත් කෙනෙක්. ගරාජ් එකේ බෙන්ස් එකක් තියෙනවා. ඉතින් එහෙම පුළුවන්. නිසා හැම කෙනෙකුටම එහෙම කිව්වොත් රටම විකුණලා හරි එහෙම කරන්නත් පුළුවන්. හැබැයි අර රට හදන කෑල්ල දාපු නිසා එතුමා රටත් හදමින් නිවැරදි කරමින් තමයි සෞභාග්‍ය කරා යන්න උත්සාහ කරන්නේ. ඒක ලේසි නෑ. ඒකෙදි හුඟක් ජනප්‍රිය නොවන තීන්දුව එතුමාට ගන්න සිද්ධ වෙනවා. ඔබතුමා කියපු කාරණයට මම එකඟ වෙනවා. මෙන්න මේ ජනප්‍රිය නොවන තීන්දුව ගත්තාම ඒවට ඔරොත්තු දෙන්නේ නැති දේශපාලඥයෝ ඉන්නවා. බයයි ඔරොත්තු දෙන්න හයිය නැහැ. ගිහිල්ලා අන්න අර නෙගටිව් පැත්තටම ගිහිල්ලා වොයිස් කට් එකක් දෙනවා. ඔතන තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළේම ආයේ. ආණ්ඩුව ඇතුළේම ආයේ අපි දැක්කනේ පහුගිය කාලේ කාබනික වගාව ඒකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් කාබනික වගාව හොඳ දෙයක් නේ. කවුරුත් ආදරත් කියන්නේ නරකයි කියලා. ඒක මේ ඉම්ප්ලිමන්ට් කරන්න ගිය තැන්වල යම් යම් ප්‍රශ්න ඇති වුණා වෙන්න පුළුවන්. නමුත් ඒක හොඳ දෙයක් නේ. හැබැයි අපි දැක්කනේ හොඳ දෙයක් කරන්න යනකොට ඇතුළේම ඉන්න කට්ටිය ගොරු උද්ඝෝෂණ වලට යනවා. ඇමතිතුමා නියරකවත් ගිය කෙනෙක්ද කියලා අහනවා, hina වෙනවා. ඇතුළේ ඉඳන් මේ කියන්නේ බොරදියේ මාළු බානවා කියන්නේ. දැමුත් එහෙමනේ. දැමුත් ඔය අපේ ඇතුළේම ඉන්න පක්ෂෙට මේ කවදාවත් ජීවිතේට පක්ෂ සහකාර සමිතියක් හදලා නැහැ ගම්වල. මෙන්න මේ අවිනිශ්චිතභාවයේ ප්‍රයෝජනෙට අරන් බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ තරම් දුර්වල නායකයෙක් නෙමෙයි. රාජපක්ෂ වරු වැඩ කරන ආකාරයේ අපි දැකලා තියෙනවා. යම් සැලැස්මක් බෝට්ටුව පැද්දෙන වෙලාවල් තියෙනවා. මේක බෝට්ටුව පැද්දෙන වෙලාවක්. අවසානයේදී තීන්දුව කරන්න ඕනේ බෝට්ටුව ගමනාන්තයට යනවද නැද්ද කියලා. හරි. පැද්දෙන්න පුළුවන්, ගැස්සෙන්න පුළුවන්, වතුර ටිකක් පිරෙන්නත් පුළුවන්. සටන් පරදින්න පුළුවන්. හැබැයි යුද්ධේ පරදුනොත් වැඩක් නෑ. සටන් తాවකාලිකව අපි පරදිනවා. අපි හිතමුකෝ මොන හරි සටන් අපි පරදිනයි කියලා. හැබැයි ප්‍රධාන කාරණේ වෙන්නේ යුද්ධේ පරදිනවා කියලා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සටනක් දෙකක් පරදින්න පුළුවන්. හැබැයි එතුමා කවදාවත් යුද්ධේ පරදින්නේ නැහැ. බෝට්ටුව පැද්දෙන්න පුළුවන්. හැබැයි ගමනාන්තය දක්වා යෑමේ එතුමාගේ දැක්මක් තියෙනවා. අද ඇයි කොහොමද මේ වගේ විශාල ප්‍රශ්නයක් තියෙද්දි කොහොමද අද අපේ අපනයන ආදායම මෙච්චර වැඩි වෙන්නේ? ඒකට ගත්ත ක්‍රියාමාර්ග නිසා නිකන් නෙමෙයි. එතකොට කොවිඩ් නැති වුණා කියලා අපි අපනයන ආදායම අඩු කරගන්න ඕන.
ශ්‍රී ලංකන් එයාලයින්ස් එක බිලියන් ගාන පාඩු ආයතනයක්. කොහොමද ලාභ ලබන තත්ත්වයට පත් වෙන්නේ? ඔබතුමා දුම්රිය දෙපාර්තමේන්තුව ගැන ඇහුවා. ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට පුළුවන් නම් ලාභ ලබන්න. දුම්රිය දෙපාර්තමේන්තුවට බැරි වෙන්න බෑ. හැබැයි ශ්‍රී ලංකන් ලාභ ලැබුවේ මෙහෙයුම් ලාභයක් විතරයි. හැබැයි දිගින් දිගටම ලාභ ලැබමින් තියෙන මෙහෙයුම් ලාභයක්වත් තිබුණේ නැහැනේ. එතකොට කොවිඩ් එකත් එක්ක ඒක වෙන මොකක්වත් නෙමෙයි කලබනාකාරීත්වය කෙලින්ම ෆ්‍රේට් වලට බැස්සා. බාහන ප්‍රවාහනයට ප්‍රමුඛතාවය දුන්නා. ඉතින් ඒක එක කාරණයක්. නමුත් අර මම කිව්වාගේ දැනට ওই පොහොර ප්‍රශ්නයක් තියෙනවා. ගෑස් පිළිබඳව කතා වෙනවා. සිමෙන්ති පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සිමෙන්ති නෙමෙයි මොනවා ගන්නත් පිට රටින් නේ අමුතුව වෙන්නේ. එතකොට ඩොලර් අවශ්‍යයි. ඉතින් අගහිගකම් තියෙනවා. මේක බෝට්ටුව පැද්දෙන කාලයක්. හැබැයි පැද්දුනාට දැන් කොවිඩ් සටන මොකද්ද විපක්ෂයෙන් කිව්වේ? හරි. පළවෙනිට කිව්වම ලංකාවට ගේන්න බෑ කිව්වා. එන්නත් ගේන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ කිව්වා. ඊට පස්සේ ඉස්සරලම ගේනකොට එන්නත ඒක හොඳ නැහැ කිව්වා. හොඳ මේකයි කිව්වා. මොකද්ද ෆයිසර් එකනේ හොඳයි කිව්වේ නේද? ඒක හොඳයි කිව්වා. අරක ස්පුට්නික් ගන්නකොට ෆයිසර් හොඳයි කිව්වා. චීන එක ගහනකොට වෙන එකක් හොඳයි කිව්වා. ඊට පස්සේ කිව්වා පළවෙනි එක ගහගත්තට දෙවෙනි එක ගහන්න බෑ කිව්වා. ඒකත් ගැහුවා. දැන් තුන්වෙනි එකත් ගහපුවම දැන් ඉතින් දැන් පොහොර නැහැ කිය ඒකට දැන් මේ වැඩේ හරි සාර වැඩේට බහැලා. ඉතින් ඒකත් හරියයි. ඒවා తాවකාලික ප්‍රශ්න රජයට වැඩ පිළිවෙලක් තියෙනවා. මේ කන්නේ ප්‍රශ්නයක් ඇති වෙයි. ලබන කර්ණේ වෙති ප්‍රශ්නේ 99% අපිට ඡන්ද දීපු ගොවි ජනතාව තරහා කරගන්න අපි සූදානම් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සූදානම් නැහැ. නමුත් අත්හදා බලන්න නැතුව තීන්දුව తీරන ගන්න නැතුව වෙනසක් කරන්න බෑ. ඉතින් අර රට හදන කෑල්ල රට හදන සෞභාග්‍ය දැක්ම කියන කෑල්ලේ ඉස්සරහ කොටහ කරන්න ගියාම යම් ප්‍රශ්න ඇති වෙනවා. බැනුම් අහන්න වෙනවා. ඇතුලේ අයත් බනිනවා. අර එක්කෙනුත් පොලෙත් ගිහිලා බැනලා ඇමතිකමත් නැති වුණේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් එතුමා කියන්න ඕනේ නැහැ පොලේ බඩු ගණන් බව අපිත් දන්නවා. ඉතින් ඇමතිකමත් තියාගෙන ඒව කරන්න ගියාම අන්තිමට උනේ ඇමතිකම නැති වෙලා නතර වෙන එක. ඉතින් ඒ වගේ ඔරොත්තු දීමේ හැකියාව දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරදුනහම කී දෙනෙක් එතුමා දාලා පැනලා ගියාද? අපි ගියේ නෑනේ. අපි එතුමත් එක්ක ඉඳලා අපි වෙනම පක්ෂයක් හදලා ඒ පක්ෂයත් මාකට් කරලා ඒ පක්ෂ හරහා එතුමා නැවත අගමැති කරලා එතුමාගේ සහෝදරයා ජනාධිපතිත් කෙරුවා. ඉතින් ඒ අපිට ඔරොත්තු දෙන්න පුළුවන් නිසා ඒ වෙලෙත් මමත් ඇමතිකමක් අරන් අපිත් ගියා නම් මේක හදන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. කීප දෙනයිනේ අපි ඉතුරු වුනේ. ඉතින් ඔරොත්තු දීමේ හැකියාව සමහරක් ඇතුළේ ඉන්නටත් නැහැ. ඉතින් නැති අයයි. නමුත් අපි මේ සටන අනිවාර්යයෙන්ම එතුමාලත් එක්ක ජයග්‍රහණය කරනවා. හැබැයි එහෙම කිව්වට ආණ්ඩුව ඇතුළේම ඉන්න සමහර පක්ෂ පවා එකඟ නෑනේ. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරුණු 15ක යෝජනාවලියක් මේ අවස්ථාවෙන් මිදෙන්න ජනතාව මුදව ගන්න අදහසින් ලබා දීලා තියෙනවා. වෙන වෙන පක්ෂ ඔවුන් සාකච්ඡා කරමින් ඉන්නවා. එකඟ නෑ බහුතර කණ්ඩායමක්. හැබැයි ඔබ කියන අග්‍රාමාත්‍යවරයා පත් කරන්න ජනාධිපතිවරයා පත් කරන්න බැරි වෙලාවේ එකට එකතු වෙලා සටන් කරපු කණ්ඩායම් දැන් නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැරි වෙලාවේ සටන් කරන්න හැදුවේ නෑ. බැරි වෙලාවේ අපිව නැති කරන්නයි උත්සාහ කරුවා. අනිත් පක්ෂ වෙනස්. විමල් වීරවංශ මැතිතුමාලා, උදයගමන්පිල මැතිතුමාලා, වාසුදේව නානායක්කාර මැතිතුමාලා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තමයි මේක පටන් ගත්තේ. මහින්ද සුළඟ නමින් අපිත් ඒකට තමයි ඉස්සෙල්ලා එතුමලත් එක තමයි වැඩ කෙරුවේ. හැබැයි ඒක තමයි ළඟකින් ඒගොල්ලන් පැත්තකට ගහගෙන ගිහිල්ලා වගේ එකක් තියෙනවා. ඒගොල්ලෝ පැත්තකට ගන්න. ඒ අය ඔය කියන අය ඔරොත්තු නොදෙන අය නෙමෙයි. ඒ අය බොහොම හොඳට ඔරොත්තු දෙන අය. මොකද ඒ අයටත් තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරදුනාම පක්ෂ නායකයෝ හැටියට ආණ්ඩුවට යන්න. නමුත් අපේ පක්ෂයේවත් කවුරුත් නැති වෙලේ ඒ අය තමයි මූලිකත්වයේ ගත්තේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මිනිස්සු එකතු කරන්න. මේක අපිට නෑ කියන්න බෑනේ. හැබැයි ඒක ඔබතුමාලගේ කණ්ඩායමේ සමහරුන්ට තේරෙන්නේ නැද්ද? නෑ තේරෙනවා. කවුරුත් ඒක නෑ කියන්නේ නෑ. හැබැයි අපි එක දෙයක් පැහැදිලිව කියනවා. ආණ්ඩුවත් එක්ක ඉන්නවා නම් විවේචනය සිදු කළ යුත්තේ ඇතුලේ. එළිය නෙමෙයි. ඒක අපි කොහොමත් කියනවනේ හැම පක්ෂෙකම. ඇතුලේ ඉඩක් නැත්තම් ඒක ජනතාව. නෑ ඇතුලේ ඉඩක් තියෙනවා. අපි දන්නවනේ. ඇතුලේ ඉඩක් නැත්තේ නෑ. අපි අපේ පක්ෂ ඔබතුමා විශ්වාස කරනවද ඇතුලේ කතා කරන්න ඉඩක් තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට විසඳුමක් තියෙනවා නම් නිකන් අර දැලිපිහෙන් මේ බෙල්ල කපා ගන්නවා වගේ වැඩක් කරයිද එළියට ඇවිල්ලා? නෑ එහෙම කරනවානේ සමහර. දැන් බලන්න උදාහරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය හැම එකේම ඉන්නවනේ. කැබිනට් මණ්ඩලෙත් ඉන්නවා. ඇමති ධූරත් දරනවා. හරි හිටපු ජනාධිපතිතුමා ඉන්නේ කොහෙද කියලා හොත් ඉන්නෙත් ආණ්ඩුවේ. නමුත් කරන වැඩ දැන් ජනතාව මුදවා ගන්න අපිට අපේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා ජනතාව අපේ මුදවා ගන්න දහගන්නේ. එහෙම අපේ මුදවා ගන්න දෙයක් නෑ. අපි තමයි ජනතාව මුදවා ගන්න. යුද්ධේ මුදවා ගත්තෙත් අපි. කොවිඩ් වලින් මුදවා ගත්තෙත් අපි. මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදවා ගන්න අපි. ඒ අය ආණ්ඩු කෙරුවානේ කාවද මුදවා ගත්තේ? අන්තිමට බංකුව යට පල්ලි වල බෝම්බ පුපුරනකම් මොකද්ද කරවුවේ? ජනතාව මුදවා ගන්න හම්බුන්නේ නෑ. 99 වතාවක්ද කොහෙද කියලාත් මුදවා ගන්න බැහැ. ඔය හැම වතාවෙම ජනතාව මුදවා ගත්තේ රාජපක්ෂලා. එක වතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා කොවිඩ් වසංගතයේ තත්ත්වය තාම මේක ඉතින් තියෙන නිසා. නමුත් ඉතිහාසයට මේක නැති වුණාම එකතු වෙයි.
ඒකේ මුදවාගත්තෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එකයි තව මුදවා ගන්න තියෙන්නේ. ඒ තමයි මේ ණය සහ ආර්ථික අර්බුදය. ඉතින් ওই දෙකම කරපුවා අපිට ඕක බැරිද? අද කරන්න බෑ. නමුත් මේ වසර තුනෙන් කරන්නත් බෑ සහ මුලින්. හැබැයි මේ වසර තුල යම් දුරකට අපි ජනතාව මුදවාගෙන අද තරුණින්ට ඕන දේවල් අද අපිට දෙන්න බැරි එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද ඕන තරුණෙක් කැමති මෝටර රථයක් ගන්න, බයිසිකලයක් ගන්න, ත්‍රීවීලරයක් ගන්න. අද අපිට ඒක දී ගන්න බෑ. ඒ තරුණයා වයසට යනකම් ඉන්න කැමති නැහැ ඒක ගන්න. මේවා අපි දන්නවා. නමුත් අපිත් කඩිනමින් මේ වහලා තියෙන දොරවල් අරින්න තමයි හදන්නේ. හැබැයි ඒකට අපි ස්ථාපිත වෙන්න. ඉතින් ඒකට ඔය කාගේවත් ආණ්ඩුවල ඉඳලා මේ කරගන්න බැරි වෙලා දැන් අපේ ඇතුළෙම ඉඳලා අපිට යෝජනා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා යෝජනා සැලසුම් සියල්ල අපි ගාව තියෙනවා. එකම දේ අපි මේ රටේ ජනතාවට කියනවා දැන් අමාරුයි, ප්‍රශ්නයක් තියෙනවා, පීඩනයක් තියෙනවා, ආර්ථිකය අමාරුයි. ඒක ගෝලීයව තියෙන තත්ත්වයක්. ලක්ෂ 69ක් අපි හොඳට මතක තියාගන්න ඕනේ. ලක්ෂ 69ක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද දුන්නා වගේම 52 ලක්ෂයක් එතුමාට විරුද්ධව ඡන්ද දුන්නා. අද විරුද්ධව ඡන්ද දීපු අය බොහෝම සතුටින් ඉන්නවා එතුමාගේ නැව ගිලෙයි කියලා. හැබැයි මම ඉතාම පැහැදිලිව සියලු දෙනාට කියනවා නැව පැද්දෙනවා තමයි. මේ වෙලාවේ පැද්දෙනවා. පැද්දුනාට ඒ නැව ගිලෙන්නේ නැහැ. අපි ගමනාන්තය දක්වා මේ රටම එගොඩ කරවනවා කියන කාරණේ ඉතාම පැහැදිලිව කියනවා. හොඳ එහෙමනම් අපි අද අන්ලිමිටඩ් සංවාදය නිමා කරන වෙලාව දිලුම් අමනුගම රාජ්‍ය ඇමතුමාට අද දවසේ අපි ආරාධනා කළේ ආණ්ඩුව වෙනුවෙන් මේ මොහොතේ මතුවෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳව රජයේ ස්ථාවරයන් පිළිබඳව කතා කරන්න අපි ඔබට මතුවෙන ප්‍රශ්නත් එතුමාට යොමු කළා. අපි එහෙමනම් දිලුම් රාජ්‍ය ඇමතුමා බොහොම ස්තුතියි ඔබතුමාට අපේ ආරාධනෙන් වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි ඔබතුමාලගේ නාලිකාවත් වගකීමෙන් මේ කාලේ වගකීමෙන් කටයුතු කරන නාලිකාවක් හැටියට ඔබතුමාලට ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි. අපි යලිත් දිනක හමු වෙන්න බලාපොරොත්තු වෙතු. එහෙමනම් අදට අන්ලිමිටඩ් තුලින් සමුගන්නවා ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන්. Net FM Unlimited.